හරි. බලන්න පුතේ එනවද කියලා? හැමෝටම ඇහෙනව නේද? එන ආයිබෝවන් අපි පන්තිය පටන් ගමු. රයිට් චුට්ටක් අපි අවසාන ක්ලාස් එකේ කතා කරපු ටික මතක් කරගෙන අද දවසට අදාළව කතා කරන්න තියෙන ටිකට එමු. ඒතර ඔයාලට මතක ඇත්තේ අපි ගිය සතියේ පුතේ රසායනික පොහොර ගැන කතා කරලා ඉවර කළා. හරි. නේද? රසායනික පොහොර සම්බන්ධව කතා කරලා අපි ඉවර කළා. එතකොට අපි කිව්වා පොහොර වර්ග තුනක් තියෙනවා කියලා. මතක් කරගමු අපි පොහොර වර්ග තුන. මොනවද පොහොර වර්ග තුන? කක් අපි කිව්වා කාබනික පොහොරනේ. කාබනික පොහොර. ඊට රසායනික පොහොර ඊට පස්සේ ජෛවීය පොහොර. හරි. එතකොට අපි මුලින්ම කතා කළේ රසායනික පොහොර. ඊට පස්සේ අපි ගිය සතියේ කාබනික පොහොර ගැන කතා කරන්න පටන් ගත්තා. ඒතර ඔයාලට මම කිව්ව පුතේ කාබනික පොහොර කියලා කියන්නේ ශාකමය වෙන්න පුළුවන්, සත්වමය වෙන්න පුළුවන් ද්‍රව්‍ය අපි පසට දැම්මට පස්සේ ඒවා ශුද්ධ ජීවීන් මගින් වියෝජනය වෙලා පසට පෝෂක නිදහස් කරන ද්‍රව්‍ය වලට අපි කියනවා මොනවද කියලාද? කාබනික පොහොර කියලා. පැහැදිලි නේද? ශාකමය ද්‍රව්‍ය වෙන්න පුළුවන්, සත්වමය ද්‍රව්‍ය වෙන්න පුළුවන්. හරි. මේවා අපි මොකද කරන්නේ? පසට එකතු කළාට පස්සේ ඒවා ශුද්ධ ජීවීන් මගින් වියෝජනය වෙලා පසට පෝෂක නිදහස් කිරීමක් කරනවා. ඒතර අන්නේ ද්‍රව්‍ය වලට අපි කියනවා කාබනික පොහොර කියලා. පැහැදිලි නේද? ඊළඟට මම ඔයාලට කිව්වා පුතේ කාබනික පොහොර වර්ග තියෙනවා 4ක් නේද? කාබනික පොහොර වර්ග 4ක් තියෙනවා. මොනවද කාබනික පොහොර වර්ග 4? පොළ පොහොර 1ක්, ඊළඟට ගොවි පොළ පොහොර, ඊළඟට කොම්පෝස්ට්, අවසානයේ අපි කිව්වා කාබනික දියර පොහොර කියලා. ඒතර කොළ පොහොර ගත්තාම මම කිව්වා සමහර ශාකවල පුතේ පත්‍ර අපි පොළොවට පසට එකතු කළාට පස්සේ ඒවා ශුද්ධ ජීවීන් මගින් වියෝජනය කරලා පසට පෝෂක නිදහස් කිරීමක් කරනවා. ඒතර එවැනි ශාක පත්‍ර අපිට හඳුන්වන්න පුළුවන් කොළ පොහොර කියලා. ඒතර එතනදී මම තව දෙයක් අවධාරණය කළා. මේ කොළ පොහොර විදිහට භාවිත කරන ශාක පත්‍රවල පුතේ තිබිය යුතු විශේෂ ගුණාංගයක් තියෙනවා. ඒ තමයි කාබන් නයිට්‍රජන් අනුපාතය මොකද වෙන්න ඕනේ? කාබන් නයිට්‍රජන් අනුපාතය අපි කිව්වා අඩු වෙන්න ඕන. පැහැදිලි නේද? ඒතර කාබන් නයිට්‍රජන් අනුපාතය අඩු වීමේ තියෙන වැදගත්කම තමයි ඉක්මනින් පුතේ මේ කාබනික ද්‍රව්‍ය ශුද්ධ ජීවීන් මගින් වියෝජනය කිරීම කරනවා. ඉක්මනින් වියෝජනය කළා ඒ වගේ තියෙන පෝෂක කොටස් පහට නිදහස් කරන්නේ පසට නිදහස් කිරීම කරනවා. ඒ නිසා මතක තියාගන්න කාබන් නයිට්‍රජන් අනුපාතය අඩු ශාකවල පත්‍ර තමයි අපි මේ කොළ පොහොර විදිහට භාවිත කිරීම කරන්නේ. ඒක අනිවාර්යෙන් ඔයාලා මතක තියාගන්න. ඊළඟට ඔයාලගේ ටියුට් එකේ මම වගුවක් දාලා තිබුණා. ඒකේ තියෙනවා පුතේ කොළ පොහොර විදිහට භාවිත කළ හැකි ශාක මොනවද කියන එක. ඒතර පොඩ්ඩක් ඒ ටික ඔයාලා කියවලා තියාගන්න. සමහර විට බහුවර්ණ පේපර් එකේ වගේ ඒ ශාක සම්බන්ධව ප්‍රශ්න කෙරෙන්න පුළුවන්. නමුත් ඒ වගේ තියෙන අර අගයන් මම ඔයාලා පාඩම් කිරීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ අගයන් ටික දීලා තියෙන අපි උඩින් කතා කරනවානේ පුතේ කාබන් නයිට්‍රජන් අනුපාතය අඩු ශාක කොටස් භාවිත කරන්න ඕනේ කියන එක. ඒතර ඒ ශාක කොටස් වල කාබන් නයිට්‍රජන් අනුපාතය අඩුයි කියන එක තහවුරු කරන්න තමයි මම ඒ වගුව ඔයාලගේ ටියුට් එකට දාලා තියෙන්නේ. ඊළඟට දරුවනේ අපි කියුවා මේ කොළ පොහොර පසට එකතු කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. නැත්නම් මේ කොළ පොහොර භාවිත කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එකක් අපි කිව්වා පුතේ ශේෂ්ත්‍රේම මේවා වගා කරලා බිම් සැකසීම මගින් පසට යට කිරීම කරන්න පුළුවන්. මතකයි නේ ශේෂ්ත්‍රේම වගා කරලා බිම් සැකසීම මගින් මොකද කරන්නේ අපි පසට යට කිරීම කරනවා. ඒක එකක්. එහෙම නැත්නම් අපි කිව්වා වෙන කොහේ හරි පුතේ ඉඩමක භූමියක වගා කරලා ඒව කපලා ගෙනල්ලා අපිට පොළොවට වගා භූමියේ පසට මිශ්‍ර කිරීමක් කරන්න පුළුවන්. ඒ විදිහට ආකාර දෙකක් තියෙනවා. ශේෂ්ත්‍රයෙන් වගා කරන්න පුළුවන්. ශේෂ්ත්‍රයෙන් බැහැර ස්ථානයක වගා කරලා ඒවා කපලා ගෙනල්ලා බිම් සැකසීමෙන් පසට මිශ්‍ර කිරීම කරන්න පුළුවන් කියලා කිව්වා. ඒ වගේම මේ කොළ පොහොර අස්වනු නෙලනකොට නැත්නම් මේ කොළ පොහොර සඳහා අපි ශාක කොටස් කපා ගන්නකොට පත්‍ර වෙන් කර ගන්නකොට ඒ අවස්ථාව අපි කිව්වා 50% මල් පිපිලා තියෙන අවස්ථාව තමයි වඩා සුදුසු. ඒකත් අනිවාර්යෙන්ම මතක තියාගන්න. මොන අවස්ථාවද සුදුසු? 50%ක්
මල් පිපිලා එහෙම නැත්නම් 50%ක පුෂ්පීකරණයක් තියෙන අවස්ථාව තමයි වඩා සුදුසේ කියන්නේ. ඒකට හේතුවක් කිව්වා මම ඔයාලට. මොකද්ද හේතුව? පොතේ වැඩිම නයිට්‍රජන් ප්‍රමාණය ලබා ගන්න පුළුවන් කියලා කියන්නේ. නැත්නම් ශාක පත්‍ර තුල වැඩිම නයිට්‍රජන් ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා කියලා කියන්නේ ඔන්න ඔය අවස්ථාවේ. ඒ නිසා තමයි අපි ඒ අවස්ථාවේදී මේ ශාක කොටස් වෙන් කර ගැනීම කරන්න ඕන කියලා කියන්නේ. පැහැදිලි නේද? ඒ වගේම තව කාරණයක් ඔතනදී කිව්වා මේ කොළ පොහොර පසට මිශ්‍ර කිරීම අනිවාර්යෙන් බිම් සැකසීමත් එක්ක කරන්න ඕන. කිසිම විටක භෝග සංස්ථාපනයත් එක්ක සිද්ධ කරන්නේ නැහැ කිව්වා. ඒකට හේතුව මේ කොළ පොහොර පොතේ ශුද්ධ ජීවීන් මගින් වියෝජනය වෙලා පසට පෝෂක නිදහස් කිරීමේ ක්‍රියාවලියට පසේ තියෙන නයිට්‍රජන් ශුද්ධ ජීවීන් මගින් ගන්නවා. මේ ක්‍රියාවලියට ඒ නිසා తాවකාලිකව පසේ නයිට්‍රජන් ප්‍රමාණය මොකද වෙන්නේ? අඩුවීමක් වෙනවා. ඒතර මේ නයිට්‍රජන් අඩුවන ඒ අවස්ථාව ඒ අවධිය බීජ පැල වර්ධනය වන නැත්නම් මේ බීජ ප්‍රරෝහණය වන අවධිය එක්ක සමකාලීන වුණොත් අපි කියනවා ඒක බීජ පැලවල වර්ධනයට පුතේ බාධාවක් වෙනවා. ඒ නිසා කලින් අපි කොළ පොහොර යොදලා ඒවා වියෝජනය වෙන්න ඉඩ හැරලා ඒ පෝෂක කොටස් පසට නිදහස් වුණාට පස්සේ තමාන්න අපි බීජ සිටුවීම එහෙම නැත්නම් පැල සිටුවීම සිද්ධ කරන්න අවශ්‍ය වෙන්නේ. ඒකත් අනිවාර්යෙන් මතක තියාගන්න. කොළ පොහොර පසට මිශ්‍ර කරන්න ඕනේ පුතේ. බිම් සැකසීමත් එක්ක හේතුව මතක තියාගන්න. ඒ කොළ පොහොර කොටස් ශුද්ධ ජීවීන් මගින් වියෝජනය වෙන්න පසේ තියෙන නයිට්‍රජන් උරා ගන්නවා. ඒ නිසා తాවකාලිකව පසේ නයිට්‍රජන් ප්‍රමාණයේ අඩුවක් වෙනවා. ඒක බීජ ප්‍රරෝහණයත් එක්ක සමකාලීන වුණොත් බීජ ප්‍රරෝහණය අඩාල වෙන්න පුළුවන්. බීජ පැල වර්ධනය පුතේ දුර්වල වෙන්න පුළුවන්. තේරුණා නේද? හරි. මම හිතන්නේ අපි ඔතෙන්ට එනකල් කතා කරලා තියෙන්නේ. ඒ කියන්නේ කොළ පොහොර සම්බන්ධ කොටස් ටික සම්පූර්ණයෙන් එදා අපි ඉවර කළා. ඒතර දරුවනේ අද අපිට කතා කරන්න තියෙනවා ඊළඟ කාබනික පොහොර වර්ග ටික. එතනදී විශේෂයෙන් අද මුලින්ම අපි ගොවිපළ පොහොර කතා කරනවා. ඒක ලොකු කොටසක් නෑ. ඒක පොඩි කොටසක් තියෙන්නේ. ඊළඟට අපි එනවා මේ කාබනික පොහොර වල තියෙන ඉතා වැදගත් කොටස, වැදගත් කාබනික පොහොර වර්ගය. ඒ තමයි පුතේ කොම්පෝස්ට් කියන එක ගැන කතා කරන්න. ඒතර ඒක අපිට ටිකක් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න තියෙනවා. ඊළඟට තමයි අපි කාබනික දියර පොහොර ගැන කතා කරන්නේ. බලමු අද අපිට මොන පට්ටම දක්වා කතා කරන්න පුළුවන් වෙයිද? බොහෝ විට අපිට කොම්පෝස්ට් කොටස කතා කරලා ඉවර කරන්න පුළුවන් වේවි. කාබනික දියර පොහොර අපි ඊළඟ ඔන්ලයින් ක්ලාස් එකට තියාගමු. එතකොට දැන් හෙට අපතේ මහව ක්ලාස් එක පටන් ගන්නවා. හෙට 2:00ට මහව ක්ලාස් එක තියෙනවා. ඊට පස්සේ අඟහරුවාදා 2:00ට වාරියපොළ ඇග්‍රි ක්ලාස් එක තියෙනවා. හරිද? එතකොට අඟහරුවාදා 2:00ට වාරියපොළ එන්න හැමෝම ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධුන් නැති අය ඉන්නවා නම් එයාලවත් දැනුවත් කරන්න. අඟහරුවාදා හෝල් ක්ලාස් එකේ පුතේ සහ හෙට මම හිතන්නේ මහව ක්ලාස් එකේ ගැටලුවක් වෙන්නේ. නමුත් මහව ක්ලාස් එකේ අයටත් මම හෙට අලුත් පාඩමක් පටන් ගන්නෙ. මේ පාඩම ඔන්ලයින් ක්ලාස් එකෙන් ඉවර කරලා දාමු අපි. ඉස්සර දිගටම කරලා සතියකට එක දවසක් ඔන්ලයින් කරලා. එතකොට මහව ක්ලාස් එකේ අයත් හෙට අලුත් පාඩමකින් පටන් ගන්නෙ. එතකොට අඟහරුවාදා වාරියපොළ ක්ලාස් එකේ අයට අලුත් පාඩමකින් පටන් ගන්නෙ. ඊළඟට නිකවැරටි ක්ලාස් එකෙත් ඒ විදිහටම අලුත් පාඩමකින් පටන් ගන්නෙ. ඒක බදාදා තියෙන්නේ. බදාදා හවස මම ටයිම් ටික එවන්නම් අද. ඊට පස්සේ බ්‍රහස්පතින්දා නෑ. බ්‍රහස්පතින්දා 2022 ක්ලාස් එකක් නෑ. සිකුරාදා තියෙන ආනමඩුවේ ක්ලාස් එක. ඒතර ආනමඩුවේ ක්ලාස් එකෙත් මේ පාඩම නෙමේ අලුත් පාඩමක් පටන් ගන්න. ඒ නිසා අර ඔන්ලයින් ක්ලාස් වලට සම්බන්ධ වුණේ නැති අයට කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. එයාලට අනිවාර්යෙන් පළවෙනි දවසේ ඉඳලා මෙන්න කියන්න අපි අලුත් පාඩමකින් තමයි කතා කරන්න පටන් ගන්නෙ. හරි? ඒක නිසා මේ පාඩමක් මැද්ද නිසා ඒක ඉවරුනහම එන්නම් එහෙම කියයිනේ. ඒතර කියන්න නෑ සර් කිව්වා. ඒ කර ඉන්න පාඩම ඔන්ලයින් එකෙන්ම ඉවර කරන්නේ. හෝල් ක්ලාස් එකේ අලුත් පාඩමකින් තමයි ක්ලාස් එක පටන් ගන්නෙ. මොකද අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. අපි ටියුට් එකේ මේ පාඩම ලිව්වේ. ඒ නිසා අපිට නෝට් එකේ අලුත් පාඩමකින් පටන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මම තවත් ටියුට් එකක් වුණත් මට දෙන්න පුළුවන්. පැහැදිලි නේද? ඒ නිසා කෝකටත් කට්ටිය හැමෝම හෝල් ක්ලාස් එකට එනකොට අපි කලින් පස පාඩම නෝට් එක ලියපු
ඒ පොත තියෙනවනේ ඒක අරගෙන එන්න බොහෝ දුරට මම ඒකේ අතින් ලියන්න පාඩම් පටන් ගන්නේවි හිතාගෙන ඉන්නේ බිම් සැකසී ජන සම්පාදනයේ පාඩම වලට පටන් ගන්නවා ඒක ඔයාලගේ සිලබස් එකේ තියෙන 6 වෙනි පාඩම 5 වෙනි පාඩම තියෙන්නේ බිම් සැකසීම පාඩමේ ටියුට්ස් ටික ලෑස්ති කරගන්න හැකියාවක් ලැබුණොත් බිම් සැකසීම කරන්න පුළුවන් එහෙම නැති වුණොත් ජන සම්පාදනයක ඒක අතින් ලියන්නේ ඒක එහෙම වුණොත් පටන් ගන්නවා පැහැදිලි නේද දැන් අද මෙතනත් ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙලා නැති අය ඉන්න ත්‍රියාලවත් දැනුවත් කරන්න හැමෝම මේ විදිහට තමයි ඒතොර ඉදිරි සතියේදී අපි වැඩ ටික කරගෙන යන්නේ. එතකොට හෝල් ක්ලාස් එකයි ඔන්ලයින් ක්ලාස් එකයි දෙකම අපි ඉස්සරහට අරගෙන යනවා. ඔන්ලයින් ක්ලාස් එකේ මේ පාඩම දිගටම කරලා අපි ඉවර කරමු. හෝල් ක්ලාස් එකේ අලුත් පාඩමකින් පටන් ගමු. හරි. ඒතොර මේ පටන් ගන්න පාඩම ඔයාලගේ දෙවෙනි වාරයට අදාළ පාඩමකින් පටන් ගන්න. මොකද අපි මේ කරන පාඩම පළවෙනි වාරේ අවසාන පාඩම. හරි. මම හිතන්නේ දැන් හැමෝම ටර්ම් ටෙස්ට් වලට ලියන්නේ නැති නේද? මම ඇහුවේ නෑ. මොනවද ආවේ මොකද එක එක ස්කෝලවල ටියුබ් මේ පේපර්ස් වෙනස් පාසල් මට්ටමින් තමයි පේපර්ස් සකස් කළේ. එතකොට ඔයාලා පාසලේ කරලා තිබුණු මට්ටම දක්වා ඔයාලගේ ඉස්කෝලේ පේපර් එක හදලා තියෙන්නේ නැති. මම හිතනවා හැමෝම ලියන්නත් යන්නේ නැති. මොකද මේක ඔයාලගේ පළවෙනි ටර්ම් ටෙස්ට් එක ඔයාලා A level වලට ඇවිල්ලා ලියපු සහ සාර්ථකව මුහුණ දෙන්න ඇති. ඉදිරියේදී හෝල් ක්ලාස් වලට සම්බන්ධ වෙනකොට ඒ පේපර්ස් අරගෙන ඇවිල්ලා ඒ වගේ ගැටලුකාරී තැන් තියෙනවා නම් සර් මේක මට ලියා ගන්න බැරි වුණා මේක අපේ නෝට් එකේ මොන තැනින්ද ලියන්න ඕනේ ඇවිල්ලා අහගන්න පුළුවන් හරි ඒ අවශ්‍යතාව තියෙන හැමෝම ඒවා කතා කරලා අහලා ඒ වගේ තියෙන ගැටලු निराකරණය කර ගැනීම කරන්න පැහැදිලි නේද රයිට් එහෙනම් අපි පටන් ගමු පුතේ ගොවිපොළ පොහොර ගැන කතා කරන්න. රයිට්. දැන් මෙතනදී පුතේ ගොවිපොළ පොහොර කියලා කියන්නේ අපි සත්තු පාලනය කියලා එකක් ඔයාලා අහලා තියෙනව නේද? දැන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් ගත්තාම අපි ගවයෝ ඇති කරනවා. අපිට මේක 13 වසරේ වෙනම පාඩමක් විදිහටත් තියෙනවා. ඒ වගේම අපි කුකුල්ලෝ ඇති කරනවා. තව එළුව ඇති කරනවා ඌරු. එතන මෙන්න මේ වගේ සතුන් අපි ඇති කරනකොට පුතේ ඒකට අපි කියනවානේ ගොවිපොළ සත්තු පාලනයක් කියලානේ. එතන මේ ගොවිපොළ සත්තු පාලනය නැත්නම් මෙන්න මේ කියන ගොවිපොළ වලින් බැහැර කරන නොයෙකුත් අපද්‍රව්‍ය තියෙනවානේ මොනවද මේ වගේ ගොවිපළකින් බැහැර වෙන අපද්‍රව්‍ය පොතේ මේ සතුන්ගේ මල ද්‍රව්‍ය බැහැර කරනවා අපි හිතමුකෝ ගව ගොවිපළක් කියලා එතකොට ගොම බැහැර වෙනවානේ ඒ වගේ මෙයාලා ආහාරයට අරගෙන ඉතිරි වෙන කොටස් තියෙනවා නේද නැත්නම් ඉතිරි ආහාර තියෙන දැන් ගවයන්ගේ නම් ඉතිරි වෙන තනකොළ තියෙන්න පුළුවන් ඒ වගේ මෙයාලට දෙන්න වෙන ඔය පුන්නක් වගේ සාන්ද්‍ර ආහාර කොටස් තියෙන්න පුළුවන් ඒතර මේවා අපි අයින් කරනවානේ ඒවා එක තැනක ගොඩ ගහලා තියෙනවා අයින් කරලා ගොම ටිකයි අර ඉතිරි වෙන ආහාර අනම්මනම් ඔක්කොම එක තැනක ගබඩා කරලා තියෙනවා ඒක කාලයක් යනකොට පුතේ මේවා ටික ටික මොකද වෙන්නේ වියෝජනය වෙන්න පටන් ගන්නවා එහෙම වියෝජනය කරලා හදාගන්න පොහොරවලට අපි කියනවා ගොවිපොළ පොහොර කියලා තේරුණා නේද හරි සත්ව නිවාස වලින් නැත්නම් සත්ව ගොවිපොළ වලින් බැහැර කරන ඒ සතුන්ගේ මල අපද්‍රව්‍ය එයාලගේ ඉතිරි වෙන ආහාර කොටස් වගේ දේවල් අපි එක තැනකට ගොඩ ගහලා ඒවා වියෝජනය කරලා හදාගන්න පොහොරවලට අපි කියනවා මොනවා කියලාද ගොවිපොළ පොහොර කියලා. පැහැදිලි නේද? රයිට් අපි එහෙනම් ටියුට් එකට ගිහිල්ලා ඒකේ අර්ථ දැක්වීම විතරයි මම හිතන්නේ ලියන්න තියෙන්නේ. මම අනිකුත් සියලු විස්තර ඔයාලටත් පහසු වෙන්න ටියුට් එකට දාලා තියෙනවා. ඊට පස්සේ අපි ටියුට් එකෙන් මේ කොටස් ටික සාකච්ඡා කරගෙන ඊළඟට එමු කොම්පෝස්ට් ගැන කතා කරන්න. පැහැදිලි නේද? රයිට්. මම මේ දක්වා තිබුණු සියලුම ඔන්ලයින් ක්ලාස් වල රෙකෝඩින්ග්ස් YouTube දාලා තියෙන පොතේ. ඔයාලගේ ඊමේල් චෙක් කරන්න ඊමේල් එකට ලින්ක්ස් ඇවිල්ලා ඇති. මට ඊමේල් එවලා තියෙනවා නම් ඔයාලා හැමෝම ඒ සියලුම ඊමේල් වලට මම ලින්ක් ටික එව්වා. චෙක් කරලා බලන්න මම ඊයේත් කොටසක් ඊයේ උදේත් කොටසක් අප්ලෝඩ් කරලා තිබිලා ලින්ක් එක කියන්නේ ඔයාලට ඊමේල් එකට ලින්ක් එක එවලා නැතිව මම හිතන්නේ ඊමේල් එකට ලින්ක් ටික එව්වා. පොඩ්ඩක් චෙක් කරලා බලන්න මේ දක්වා කරපු සියලුම පාඩම් වල ඔන්ලයින් ක්ලාස් වල රෙකෝඩින්ග්ස් ටික ඔයාලට මම කියන්නේ YouTube අප්ලෝඩ් කරලා ඔයාලට ලින්ක් ටික එවලා ඇත්තේ. ඒ ලින්ක් එක ඔයාලා චෙක් කරගන්න මම එක එකකට වෙන වෙනම ලින්ක් එවන්නේ. හැබැයි ඔයාලට ඊමේල් එකක් එන්න ඕන බොහෝ දුරට. හරි ලින්ක් එක මේවා කරපු
ඒ වගේම ඔයාලට පුළුවන් මෙහෙම ඔයාලා කියන්නේ මම දැන් YouTube නේ දාන්නේ. ඒතර YouTube එකට දාන්නේ ඕන එකක් ඔයාලට එනවා. ඔයාලා අර YouTube එකේ අර ඒ YouTube channel එක subscribe නේද? subscribe කරන්න කියලා තියෙනවා. ඒක subscribe කළොත් ඔයාලට පුළුවන් ඒ කියන්නේ යන්න ඕනේ නෑ. කෙලින්ම YouTube එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන් ඔයාලට ඒ වීඩියෝ එක එනවා. හරි. එහෙම නැත්නම් ඔයාලා බලන්න ඔයාලගේ email එකට log වෙලා email එකේ links ටික ඇවිල්ලා ඇති. හරි. එතනින් link එක අරගෙන වීඩියෝ එක බලන්න. එහෙම කාගේ හරි ඇවිල්ලා නැත්නම් මට චුට්ටක් කියන්න මම ඒක චෙක් කරලා බලන්නම්. ඔයාලා මට දුන්න ඊමේල් එකයි ඔයාලගේ සැබෑ ඊමේල් එක අතර වෙනසක් තියෙනවද දන්නේ නැහැ. සමහරට අකුරු වල වෙනසක් එහෙම ඇවිල්ලා තියෙනවද නැහැ. ඊට කලින් links ආවනම් එහෙම වෙන්න විදිහක් නැහැ. අද මේ දක්වා එකක්වත් ආවේ නැත්තම් එහෙමනම් ගැටලුවක් තියෙන්න පුළුවන්. කලින් ඒවා ආවනම් බලන්න පොඩ්ඩක් චෙක් කරලා අද මට හවස කියන්නකෝ මම ආයෙ පාරක් බලන්න. හරි. හරි අපි එහෙනම් ටියුට් එකට ඇවිල්ලා එතන තියෙනවනේ ගොවිපළ පොහොර වල හිස්තැනක් යටින් නේද? එතන සටහන් කරගමු ලියන්න මේ විදිහට ගොවිපළ සතුන්ගේ මල මුත්‍රා ගොවිපළ සතුන්ගේ මල මුත්‍රා අතුරනු සමග අතුරනු කියලා කියන්නේ පුතේ දැන් ඔයාලා දැකලා ඇති සාමාන්‍යයෙන් කුකුල්ලු ඇති කරන විදිය. පුතේ කුකුල්ලු ඇති කරනකොට අපි බිමට දානවනේ 10 වගේ ස්තරයක් නේ. අන්න ඒකට අපි කියනවා අතුරනුවක් කියලා. අතුරනුව. ඒතර මේ අතුරනුවත් අපි කාලයකට සැරයක් ඉවත් කිරීම කරනවා. දැන් අතරම දැන් කුකුළු නිවාසයකින් අයින් කරන අතුරනුවේ තමයි ඒ කුකුල්ලුන්ගේ ඒ මල ද්‍රව්‍ය එහෙම එකතු වෙලා තියෙන්නේ. පැහැදිලිද? right. ඒතර ගොවිපළ සතුන්ගේ මල මුත්‍රා අතුරනු සමග ගව නිවාසවල පවතින ආහාරයටගෙන ඉතිරිවන තෘණවැනි ආහාර දි รา පත් වීමෙන් සෑදෙන පොහොර ගොවිපළ පොහොර ලෙස හැඳින්වේ. පැහැදිලි නේද? එතකොට අපි එකපාරක් අය බලමු. ගොවිපළ සතුන්ගේ මල මුත්‍රා අතුරනු සමග ගව නිවාසවල පවතින ආහාරයටගෙන ඉතිරිවන තෘණවැනි ආහාර දි รา පත් වීමෙන් සෑදෙන පොහොර. මම අර චුට්ටි වචන කීපයක් අයින් කළා. ඒවා අවශ්‍ය නැහැ. ඒවා හරි. ඒකක් නැහැ. ඔන්න ගොවිපළ පොහොර කියන්නේ. පැහැදිලි නේද? right. ඊළඟට ඔයාලගේ ටියුට් එකේ යටින් දීලා තියෙනවා පොතේ අපි ඔය අර්ථ දැක්වීම ලියාගත්ත තැනට යටින් ගොවිපළ පොහොරෙහි සංයුතිය කෙරෙහි බලපාන සාධක ඔයාලට මං කියන එක ඇහෙන්නේ නැද්ද? මේ එක්කෙනෙක් කියනවා ඇහෙන්නේ නැහැ කියලා.
අනිත් අය මොකද කියන්නේ? ඇහෙනවද? හරි. බලන්න පුතේ ගොවිපළ පොහොරේ සංයුතිය කෙරෙහි බලපාන සාධක මොනවද කියන එක පළවෙනි එක කියනවා ගොවිපොළෙහි ඇති කරන සත්ව විශේෂය අනුව. ඒ කියන්නේ ගවයෝද, කුකුළුද, එළුවෝද, ඌරෝද ඒ විදිහට විශේෂයේ සත්ව විශේෂය අනුව වෙනස් වෙනවා. මම පල්ලෙහ වගුකුත් දීලා ඇති ඒකට. හරි. ඊළඟට සතුන්ගේ වයස අනුව හරි පොඩි සත්තුද යෞවන වියේ ඉන්න සත්තුද නේද නාකි සත්තුද එහෙමත් වෙනස් වෙන්න පුළුවන් කියනවා පොහොරේ සංයුතිය. හරි. ඊළඟට දෙනු ලබන ආහාර වර්ගය. හරි. එයාලට දෙන ආහාර වර්ගය. හරි. වැඩිපුර දැන් මෙහෙම කිව්වට සමහරව තේරෙන්නේ නැහැ. දැන් තනකොළ වගේ වට අපි කියනවා පුතේ දල ආහාර කියලා. අපි සත්ත්ව පාලනයේදී කතා කරමු. හරි. ඉතින් අපි වැඩිපුර දෙන්නේ තුන නැත්නම් දල ආහාරද එහෙම නැත්නම් අපි සාන්ද්‍ර ආහාරයක් දෙනවද? ඒ කියන්නේ පුන්නක්කු වගේ දේවල් ඒවට අපි කියනවා සාන්ද්‍ර ආහාර කියලා. පැහැදිලිද? ඒ අනුව පොහොරේ පෝෂක සංයුතිය මොකද වෙන්න පුළුවන් වෙනස් වෙන්න පුළුවන් කියලා අපි කියනවා. පැහැදිලි නේද? 4 පෝෂක එක්රැස් කර තබන ස්ථානය. දැන් මම කියවනේ පුතේ ඔය අයින් කරන්නේ වාර මල අපද්‍රව්‍ය වෙන්න පුළුවන් නේ. ඊළඟට අතුරුනුව වෙන්න පුළුවන්. ඉතිරි වන ආහාර වෙන්න පුළුවන්. අපි කියවනේ එක තැනක අපි ගොඩ ගහලා තියෙනවා කියලා. ඒ ගොඩ ගහලා තියෙන තැන අනුව පෝෂක සංයුත්තේ වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අධික සූර්යාලෝකයක් වැටෙන තැනක් නම් සමහර විට ඕකේ තියෙන නයිට්‍රජන් මොකද වෙන්න පුළුවන්? වාෂ්ප වෙවි අයින් වෙලා යන්න පුළුවන්. ඇමෝනියා වගේ වායු බවට පත් වෙලා අයින් වෙලා යන්න පුළුවන්. එහෙම වුණොත් ඒ පොහොරවල තියෙන ඒ කාබනික පොහොරේ තියෙන නයිට්‍රජන් ප්‍රමාණය මොකද වෙන්නේ? අඩුවීමක් වෙනවා. ඒ වගේ අපි මේක ගොඩ ගහලා තියෙන තැන අනුව පෝෂක සංයුත්තය වෙනස් වෙන්න පුළුවන් කියලා කියනවා. ඊට පස්වෙනි එක අතුරුණුවේ අඩංගු සංඝටක මොනවද කියන එක. හරි අතුරුණු දාලා තියෙන්නේ මොනවද කියන එක මතත් පෝෂක සංයුත්තය වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් සාධක පහයි පොතේ. ඒ පහ මතක තියාගන්න. පළවෙනි එක ගොවිපළ සත්ව විශේෂය, ඒ සතුන්ගේ වයස, ඊළඟට එයාලට දෙන්න ආහාර වර්ග, ඊළඟට මේ පොහොර නැත්නම් මේ පෝෂක කොටස් ගබඩා කරලා තියෙන ස්ථානය, අවසාන එක අපි කියනවා අතුරුණුවේ අන්තර්ගත සංඝටක. පැහැදිලි නේද? right. ඊළඟට පල්ලෙහ වගුවක් දීලා තියෙනවා. ඔය වගුවේ ඉලක්කම් ඔක්කොම පාඩම් කරන්න යන්න ඕනේ නැහැ. හැබැයි මම මෙන්න මේ කියන ටික හයිලයිට් කරගන්න. ඔයාලා හොයන්න බලන්න පුතේ නයිට්‍රජන් ප්‍රතිශතයේ වැඩිම ගොවිපළ පොහොර වර්ගය මොකක්ද කියලා. නයිට්‍රජන් ප්‍රතිශතයේ වැඩිම. දැන් මී ගව ගොම ගත්තාම ඔන්න දීලා තියෙනවා 0.75යි. එළ ගව ගොම 1.83යි. එළ ගව මුත්‍රා 2.5යි. හරි. ඒතර වැඩිම නයිට්‍රජන් ප්‍රතිශතයක් තියෙන්නේ 3.3ක් තියෙනවා මොන වගේද පුතේ? කුකුළු පොහොරවල. එහෙනම් ඒක හයිලයිට් කරගන්න. වැඩිම නයිට්‍රජන් ප්‍රතිශතයක් තියෙන ගොවිපළ පොහොර වර්ගය තමයි කුකුළු පොහොර කියලා අපි කියන්නේ. නැත්නම් කුකුළු පොහොරවල තමයි වැඩිපුරම තියෙනවා කියලා අපි කියන්නේ. හරි. උරගේ නෙමේ. හරි. 3.33ක් තියෙන්නේ කුකුළු පොහොරවල. ඊළඟට බලන්න වැඩිම පොස්පරස් ප්‍රතිශතයක් තියෙන්නේ කාගේද? 1.36ක් තියෙනවා ඒත් කුකුළු පොහොරවල. එහෙනම් නයිට්‍රජනුත් වැඩිම කුකුළු පොහොරවල, පොස්පරස් වැඩිමත් කුකුළු පොහොරවල. ඊළඟට පොටෑසියම් වැඩිම බලන්න පොටෑසියම් වැඩිම 2.12ක් තියෙනවා එළගව මුත්‍රාවල. එහෙනම් මතක තියාගන්න. එළගව මුත්‍රාවල 2.12ක් තියෙනවා. ඒ විදිහට ඒ වැඩිම ප්‍රමාණයක් අන්තර්ගත වෙන්නේ මොන ගොවිපළ පොහොරේද කියන එක චුට්ටක් මතක තියාගන්න. ඒ හැරෙන්න ඔයාලගේ මේ එක එකක ඉලක්කම් පිළිබඳව කිසිම විටක ප්‍රශ්න කිරීමක් කරන්නේ නැහැ. මෙහෙම අහන්න පුළුවන්. පහත දැක්වෙන කාබනික පොහොර වර්ග අතරින් වැඩිම නයිට්‍රජන් ප්‍රතිශතයක් අන්තර්ගත වන්නේ අන්න ඒ වගේ අවස්ථාවක අපිට හොයා ගැනීමේ හැකියාව තියෙන්න අවශ්‍ය වෙනවා. ඒකයි මම මේ වැඩිම තියෙන එක ඔයාලට හයිලයිට් කරගන්න කිව්වේ. පැහැදිලි නේද? right. ඊළඟට එහා පැත්තට එන්න.
හරි. අපි පටන් ගමු ඊළඟ කාබනික පොහොර වර්ගය කොම්පෝස්ට් සම්බන්ධව කතා කරන්න. කොම්පෝස්ට්. මං හිතනවා ඔයාලා හැමෝම වගේ ඔය ඉස්කෝලවල පොඩිවට හරි මේ කොම්පෝස්ට් කියන පොහොර හදලා ඇති. නැති වෙන්න බෑ. හරි. අර රවුමටනේ බැරල් එකක් වගේ වටේට ඉනි ටිකක් හිටවලා නේද? ඒ ඉනි ටික ඊට පස්සේම මේව බැඳලා මෙහෙම මම හිතනවා ඔයාලා හැමෝම වගේ ඔයාලගේ ඉස්කෝලවල මේ වගේ එකක්වත් හදලා අඩුම තරමේ ඔයාලා අපේ ගෑනුමෙන් සාමාන්‍ය මිදුලතු ගන්න ගොඩක් දුරට. ඒතර මේ මිදුලතු ගාලා හරි. ඒ එකතු වෙන කොළ රොඩු ටික මොකද කරන්නේ? මේකට ගෙනලා දානවා. නේද? කොළ රොඩු ටික මේකට ගෙනල්ලා දාන්න. කාලයක් යනකොට මොකද වෙන්නේ? ඔය කොළ රොඩු ටික ටික දි รา පත් වෙනවානේ. දි รา පත් වුණාම මේ පල්ලහෙන් පිට පුළුවන් පොහොර වෙන් කරගන්න. ඒතර මේ පොහොර තමයි මොනවද? මේ පල්ලහෙන් අපි ගන්න පොහොර තමයි කොම්පෝස්ට් කියලා අපි කියන්නේ. ඒ සරලව අපි මේ සාමාන්‍යයෙන් අපේ ගෙවත්තේ අපේ පාසල් ඉඩමේ අපිට කොම්පෝස්ට් හදන්න පුළුවන් සරල ක්‍රමයක්. අපි මේකට කියනවා කොම්පෝස්ට් කොටුවක් කියලා. නැත්නම් කොටු ක්‍රමය කියලා කියන්නේ. අපි ඉස්සරහට ඒ ක්‍රම ගැන පොඩ්ඩක් කතා කරනවා. මේකට කියනවා කොටු ක්‍රමය කියලා. හැබැයි සාමාන්‍යයෙන් මහා පරිමාණයෙන් අපි වාණිජව කොම්පෝස්ට් හදලා අලෙවි කරන්න වගේ යනවා නම් මේ වගේ ක්‍රමයක් හරියන්නේ නැහැ. මොකද මම කිව්වා මේක අපිට ගෘහස්තව අපේ ගෙවත්තේ ඒ අයින් කරන කොළ රොඩු ටික අපි කුස්සියෙන් අයින් කරන එළවලු කපලා අයින් කරන කොටස් තියෙනවා. ඒ වගේ දේවල් එකතු කරලා කොම්පෝස්ට් හදාගන්න පුළුවන්. ඒකකයක් විදිහට මේ කොටු ක්‍රමය සලකන්න පුළුවන්. හැබැයි මහා පරිමාණයෙන් කොම්පෝස්ට් හදනකොට පොතේ අපි විශේෂයෙන් ගොඩ ක්‍රමය කියලා එකක් තියෙනවා. ඒතර ගොඩ ක්‍රමය හෝ වල ක්‍රමය. ඔය දෙකෙන් එකකට යන්න අවශ්‍ය වෙනවා. හරි. අපි එතෙන්ට එමු ඊළඟ පියවරේදී අපි ඉස්සෙල්ලා තේරුම් ගමු කොම්පෝස්ට් කියන්නේ මොනවද කියන එක. රයිට්. එතකොට කොම්පෝස්ට් හදන්නේ ශාකමය හෝ සත්වමය නැත්නම් මේ දෙක. හරි. ශාකමය සහ සත්වමය අපද්‍රව්‍ය වලින්. පැහැදිලිද? ශාකමය, සත්වමය අපද්‍රව්‍ය වලින්. ඒවත් අපි මොකද කරන්නේ? වියෝජනය කර ගන්නවා. අතන මේ වියෝජන ක්‍රියාවලිය අපිට කරන්න බෑ පොතේ. හරිද? ඒ වියෝජන ක්‍රියාවලිය අපිට කරන්න බෑ. අපි කා හරහාද ඒ වියෝජනය කරගන්නේ? සුදු ජීවීන් හරහා. හැබැයි මෙතනදී වැදගත් කාරණයක් තියෙනවා. පුතේ වියෝජන ක්‍රියාවලිය අපගේ මැදිහත් වීමෙන් අපි පාලනය කිරීමක් කරනවා. නොතන තමයි මේ කොම්පෝස්ට් වල වැදගත් කාරණේ ඉන්නේ. හරි. කොම්පෝස්ට් හැදීමේදී ශුද්ධ ජීවීන් මගින් කාබනික ද්‍රව්‍ය වල සිදුවන වියෝජන ක්‍රියාවලිය අපි විසින් මොකද කරන්නේ? පාලනය කිරීමක් සිද්ධ කරනවා. විශේෂයෙන් තෙතමනය පාලනය කිරීමෙන්, උෂ්ණත්වය පාලනය කිරීමෙන්, මේ කොම්පෝස්ට් ගොඩ පෙරලීමෙන් මෙන්න මේ වගේ කාරණා හරහා අපි ඒ වියෝජන ක්‍රියාවලිය අපගේ පාලනයට නතු කර ගැනීමක් කරනවා. හරිද? එතකොට එහෙනම් ඔන්න ශුද්ධ ජීවීන් මගින් මිනිසාගේ පාලනය යටතේ කාබනික ද්‍රව්‍ය මොකද වෙන්නේ? වියෝජනය වෙනවා. ඒ වගේම පූර්ණ වියෝජනයක් කරන්නේ නැහැ. ඔන්න ඊළඟ කාරණය. හරි. පූර්ණ වියෝජනයක් වුණොත් මේ කාබනික ද්‍රව්‍ය අපි කියනවා පොතේ අවසානයේ හියුමස් බවටම පත්වීමක් වෙන්න පුළුවන්. හරි. අපි පූර්ණ වියෝජනයකට නොයා අර්ධ වශයෙන් තමා මෙතනදී වියෝජනය කිරීම කරන්න. එහෙනම් ඊළඟ වැදගත් කාරණය අපි කාබනික ද්‍රව්‍ය අර්ධ වශයෙන් වියෝජනය කර ගැනීමක් කරනවා ශුද්ධ ජීවීන් මගින්. හරි. එහෙම වියෝජනය කරලා පසට පෝෂක ලබා දෙන්න හදාගන්න කාබනික පොහොර වර්ගයට කියනවා අපි කොම්පෝස්ට් කියලා. ඔන්න ඔය අදහස ඔළුවේ තියාගන්න. ඉස්සලා අර්ථ දැක්වීම පාඩම් කරන්න යන්න කලින් වෙන්නේ මොකක්ද කියන එක ඔළුවේ තියාගන්න. හරි. ඒක තමයි වැදගත්.
හරි. නැත්තම් කටපාඩම් කරන්න ගිහිල්ලා වෙන්නේ පොඩ්ඩක් එහෙම වුණ ගමන් අමතක වෙනවා. මේ අදහස ඔළුවේ තියාගත්තොත් කටපාඩම් කරපු එක මතක නැතත් මේ අදහසින් ඔයාලට අර්ථ දැක්වීම ලියා ගන්න පුළුවන්. එතනදී ඔයාලට සම්පූර්ණ ලකුණුම ලැබුණේ නැතත් ඔයාලට අඩුමතරම ලකුණු භාගයක් හරි ගන්න පුළුවන්. හැබැයි ඔයාලා කටපාඩම් විතරක් කරලා ගියොත් අදහස මෙලෝඩියක් ඔළුවේ තිබුණ නැත්නම් ඔයාලට අර්ථ දැක්වීම අමතක වුණොත් ආයේ වචනයක්වත් සමහරට හරියට ලියා ගන්න බැරි වෙන්න පුළුවන්. පැහැදිලි නේද? එහෙනම් ඔන්න නැවත අහගන්න කාරණා ටික මෙන්න මේ ටික ඇතුළත් වෙන්න ඕන ඔය අර්ථ දැක්වීමේ ශාකමය, සත්වමය, කාබනික ද්‍රව්‍ය ශුද්ධ ජීවීන් මගින් වියෝජනය කරනවා. හරි? මිනිසාගේ මැදිහත් වීමෙන්. එහෙම වියෝජනය කරලා නැත්නම් අර්ධ වශයෙන් වියෝජනය කරලා හදාගන්න ශාක වර්ධනයට අවශ්‍ය මූලද්‍රව්‍ය සපයන කාබනික පොහොරක් විදිහට අපි සලකනවා කොම්පෝස්ට් කියන එක. පැහැදිලි නේද? right. අපි ඉස්සෙල්ලා එහෙනම් කොම්පෝස්ට් වල අර්ථ දැක්වීම ලියාගමු. ඊට පස්සේ එතනින් එහාට තියෙන කාරණා වලට එමු. right. ගන්න එතන අර්ථ දැක්වීම ලියන්න තියෙනව නේද? ලියන්න මේ විදිහට දි รา පත් වන ශාක හා සත්ව අපද්‍රව්‍ය ශාක හා සත්ව අපද්‍රව්‍ය පාලනය කළ තත්ත්ව යටතේ මිනිසාගේ මැදිහත් වීමෙන් ශුද්ධ ජීවීන් මගින් අර්ධ ලෙස ජීර්ණයට ලක්කර සකස් කර ගන්නා ශාක වර්ධනය සඳහා පෝෂක සපයන කාබනික පොහොර ආකාරය කොම්පෝස්ට් පොහොර ලෙස හැඳින්වේ. කොම්පෝස්ට් පොහොර ලෙස හැඳින්වේ. right. ඊළඟට බලන්න ටියුට් එකේ යටින් දීලා තියෙනවා මම ස්වාභාවිකව කොම්පෝස්ට් නොසෑදෙන අතර ඔන්න හොඳින් මතක තියාගන්න ඉබේම කොම්පෝස්ට් හැදෙන්නේ නැහැ පුතේ. හරි. නිකං කාබනික ද්‍රව්‍ය වියෝජනය වෙන්න ඉඩ හැරියට අපි කියන්නේ නෑ කොම්පෝස්ට් හැදෙනවා කියලා. ස්වභාවිකව කොම්පෝස්ට් නොසෑදෙන අතර ඒ සඳහා මිනිසාගේ මැදිහත් වීම අත්‍යවශ්‍යයි. දැන් මිනිසාගේ මැදිහත් වීම අවශ්‍යයි කියන පුතේ අර තත්ත්ව පාලනය කිරීමක් කරන්න. මම කිය අපි තෙතමනේ පාලනය කරනවානේ. හරි. ඊට අමතරව උෂ්ණත්වය අපි පාලනය කරනවා.
හරි ඊට අමතරව කොම්පෝස්ට් කොට පෙරලීමෙන් වාතනය පාලනය කරනවා. ඒතර මේ මිනිසාගේ මැදිහත් වීම කියන එක අනිවාර්යයි කොම්පෝස්ට් සෑදීමේදී. හොඳින් මතක තියාගන්න ස්වභාවිකව කොම්පෝස්ට් හැදෙන්නේ නැහැ. ඒ සඳහා අනිවාර්යෙන් මිනිසාගේ මැදිහත් වීම අවශ්‍යයි. ස්වභාවිකව කාබනික ද්‍රව්‍ය වියෝජනයෙන් හියුමස් සෑදෙන නමුත් ඒවා කොම්පෝස්ට් ලෙස සැලකෙන්නේ නැහැ. පැහැදිලි නේද? ස්වභාවිකව කාබනික ද්‍රව්‍ය වියෝජනය වෙලා හැදෙනවා කියන්නේ පුතේ හියුමස් කියන එක. හියුමස් කියලා කියන්නේ කොම්පෝස්ට් නෙමේ. කොම්පෝස්ට් වලට එහා ගිය අවස්ථාවක් තමයි හියුමස් කියන්නේ. ඒ කියන්නේ මේ වියෝජන ක්‍රියාවලියේ අපි මෙහෙම ඊතල සටහනකින් පෙන්නුවොත් හරි බලා ගන්න. ඔය වියෝජන ක්‍රියාවලිය ඊතල සටහනකින් පෙන්නුවොත් මෙන්න මෙහෙමයි තියෙන්නේ. කාබනික ද්‍රව්‍ය තියෙනවා පුතේ. හරි මොන කාබනික ද්‍රව්‍ය හරිද එතන මේ කාබනික ද්‍රව්‍ය කොම්පෝස්ට් බවට පත් වෙනවා ඒක තමයි කොම්පෝස්ට් සෑදීමේදී තවදුරටත් වියෝජනය වුණොත් හියුමස් බවට පත් වෙනවා හරි තවදුරටත් වියෝජනය වුණොත් මොනවා බවටද පත් වෙන්නේ හියුමස් බවට පත් වෙනවා. තවදුරටත් වියෝජනය වුණොත් අවසානයේදී මම මේක උගන්ලක් දෙනවා පසපාඩමේ පංශ පැතිකඩ වගේ තැන්වලදී මොන බවටද පත් වෙන්නේ? ඛනිජ බවට පත් වෙනවා. පැහැදිලිද? එතකොට ස්වභාවික තත්ත්වය යටතේදී මෙතනින් නතර වෙන්නේ නැහැ. හරි? මෙතන මේ පොඩි අපි බ්‍රේක් එකක් ගහලා වගේ තියෙන පුතේ. හරි? බ්‍රේක් එකක් ගහලා මෙතනින් එකපාර නතර කරලා තියෙනවා. මිනිසාගේ මැදිහත් වීම තිබුණ නැත්නම් බ්‍රේක් එක පා ගන්න කවුරුත් නැති වෙනවා. එතකොට කෙලිම මෙතෙන්ට වෙනවා. පැහැදිලිද? එහෙනම් ස්වභාවික තත්ත්වයට තේ කෙලිම මෙතෙන්ට එනවා. ස්වභාවික තත්ත්වයට තේ. ස්වභාවික තත්ත්වයට තේ කෙලිම මෙතෙන්ට මේ. කොම්පෝස්ට් සෑදීමේදී තමයි මේ විදියට වෙන්නේ. කොම්පෝස්ට් සෑදීමේදී කොම්පෝස්ට් බවට පත් වෙනවා. හරි. ඊට පස්සේ ඒවත් කොම්පෝස්ට් පසට දැම්මට පස්සේ හියුමස් බවට පත් වෙලා හියුමස් තවදුරටත් ප්‍රයෝජනය වෙලා ඛනිජ බවට පත් වෙනවා. පැහැදිලිද? ඒතර කොම්පෝස්ට් සෑදීමේදී අපි මෙන්න මෙතනින් බ්‍රේක් එක පාගලා නතර කර ගන්නවා. අන්න එතනින් නතර කර ගන්න තමයි පුතේ අපි අර තෙතමනය, උෂ්ණත්වය, වාතාශ්‍රය මේ වගේ දේවල් පාලනය කිරීම සිද්ධ කරන්න ඕන කියලා කියන්නේ. එහෙනම් ඒක හොඳින් ඔන්න මතක තියාගන්න. ඊළඟට මේ කොම්පෝස්ට් සෑදීම කෙරෙහි බලපාන සාධක ටිකක් තියෙනවා. හරි කොම්පෝස්ට් සෑදීම කෙරෙහි බලපාන සාධක ටිකක් තියෙනවා. අපි බලමු මොනවද ඒ සාධක ටික කියලා. එකක් අපි කියනවා පුතේ අර කොළ පොහොරවලදී අපි කතා කළා වගේම එක සාධකයක් තමයි අපි භාවිත කරන අමුද්‍රව්‍ය වල කාබන් නයිට්‍රජන් අනුපාතය බලපාන. එක සාධකයක් මොකද්ද? අපි භාවිත කරන අමුද්‍රව්‍ය වල කාබන් නයිට්‍රජන් අනුපාතය බලපාන. එතන මම ඔයාලට කිව්වා මේ කාබන් නයිට්‍රජන් අනුපාතය මත මේ කාබනික ද්‍රව්‍ය පොතේ ශුද්ධ ජීවීන් මගින් වියෝජනය වීමේ වේගය රඳා පවතිනවා. පැහැදිලිද? කාබන් නයිට්‍රජන් අනුපාතය මත කාබනික ද්‍රව්‍ය ශුද්ධ ජීවීන් මගින් වියෝජනය වන වේගය රඳා පවතිනවා. ඒතර කාබන් නයිට්‍රජන් අනුපාතය අඩුයි නම් අපි කියවයි වේගය වියෝජන වේගය වැඩි. එන මතක තියාගන්න කොම්පෝස්ට් හදද්දී අපි ගන්න කාබනික ද්‍රව්‍ය වල කාබන් නයිට්‍රජන් අනුපාතය අඩු වෙන තරමට වඩා සුදුසුයි කියලා කියනවා. හරි? පුළුවන් තරම් අඩු කාබන් නයිට්‍රජන් අනුපාතයක් තියෙන අමුද්‍රව්‍ය අපි භාවිත කරන්න අවශ්‍ය වෙනවා. පැහැදිලි නේද? ඔන්න එකක්. ඊට පස්සේ තව තෙතමනය බලපානවා, උෂ්ණත්වය බලපානවා, වාතාශ්‍රය බලපානවා. තමතරති මේ වියෝජන ක්‍රියාවලියට අනිවාර්යෙන් ශුද්ධ ජීවීන් අවශ්‍යයි. ඒතර අපිට තව සාධකයක් විතර ඕන ශුද්ධ ජීවීන් ගන්නත් පුළුවන්. ඒ වගේම අපි භාවිත කරන අමුද්‍රව්‍ය කැබලිවල විශාලත්වය බලපානවා. හරි? අමුද්‍රව්‍ය කැබලිවල විශාලත්වය බලපානවා. දැන් ඕනම වියෝජන ක්‍රියාවලියක් කෙරෙහි පෘෂ්ඨ වර්ගඵලය බලපානවනේ. දැන් උදාහරණයක් විදිහට ලුණු කැට ටිකකුයි ලුණු කුඩු ටිකකුයි සමාන ස්කන්ධයක් අරගෙන
සමාන ජල පරිමාවකට දාලා දියවන වේගය බැලුවොත් ලුණු කුඩු ඉක්මනින් දිය වෙනවා. ඕකනේ කාරණේ. ඒ හේතුව අපි කියන විද්‍යාත්මකව පැහැදිලි කරද්දී අපි කියනවා ලුණු කුඩු වල මුළු පෘෂ්ඨ වර්ගඵලය වැඩි. ඒ නිසා ජලයත් එක්ක ගැටෙන ප්‍රමාණය ගැටෙන වර්ගඵලය වැඩි වෙලා ඉක්මනින් දිය වෙවි යනවා. ඒ වගේම මතක තියාගන්න පුතේ කොම්පෝස්ට් සෑදීමේදීත් අපි භාවිත කරන අමුද්‍රව්‍ය කැබලි කරලා පුළුවන් තරම් කුඩාවට භාවිත කරන එක වඩා සුදුසුයි කියනවා. වියෝජන ශීඝ්‍රතාව වේගවත් කරන්න පුළුවන්. ඒ වගේම කොම්පෝස්ට් ගොඩ අපිට අහුරන්න පහසු වෙනවා අපි කුඩා කැබලි බවට අමුද්‍රව්‍ය පත් කරගත්තොත්. ඒතර ඔන්න ඔය කියන කාරණා අපි කියනවා කොම්පෝස්ට් සෑදීමට බලපානවා. නැවත මතක් කළොත් කාබන් නයිට්‍රජන් අනුපාතය බලපානවා, තෙතමනය බලපානවා, උෂ්ණත්වය බලපානවා, වාතාශ්‍රය නැත්නම් ඔක්සිජන් කියලා අපිට කියන්න පුළුවන්. මම එතන චූටි පැහැදිලි කිරීමක් දෙන්නම්. පුතේ කොම්පෝස්ට් සෑදීමේදී කාබනික ද්‍රව්‍ය වියෝජනය වෙන්නේ ස්වායු තත්ත්වය යටතේ. ඒක මතක තියාගන්න. කොම්පෝස්ට් සෑදීමේදී කාබනික ද්‍රව්‍ය වියෝජනය වෙන්නේ මොන තත්ත්වය යටතේද? ස්වායු තත්ත්වය යටතේ. දැන් ওই නිර්වායු තත්ත්වය යටතේ කාබනික ද්‍රව්‍ය වියෝජනය කරන අවස්ථාවකුත් තියෙනවා. ඒ තමයි ජීව වායු නිෂ්පාදනයේදී බයෝගෑස් කියලා අපි කියන්නේ. දැන් ජීව වායු නිෂ්පාදනයේදී පුතේ අපි නිර්වායු තත්ත්වය යටතේ තමයි කාබනික ද්‍රව්‍ය වියෝජනය කරන්නේ. ඒතර නිර්වායු තත්ත්වය යටතේ කාබනික ද්‍රව්‍ය වියෝජනයේදී හැදෙන්නේ මීතේන් කියන එක. හරි නිර්වායු තත්ත්වය යටතේ කාබනික ද්‍රව්‍ය වියෝජනය කරද්දී හැදෙන්නේ මොනවද? මීතේන්. ওই මීතේන් කියන වායුව තමයි අපි සලකන්නේ මීතේන් CH4. හරි මීතේන් කියන වායුව තමයි අපි සලකන්නේ බයෝගෑස් නැත්නම් ජීව වායුව කියලා. හරි සාමාන්‍යයෙන් ඔය BST කරන ළමයි සමහරට මේක කරලා තියෙනවද දන්නේ නැහැ. ඒක 13 වසරේ තමයි ප්‍රැක්ටිකල් එකක් විදිහට තියෙන්නේ. නමුත් සමහරට ඔයාලා දාලා ඉස්කෝලේ ඔය ප්‍රැක්ටිකල් එක කලින්ම කරවනවා. හරි. හැබැයි බයෝගෑස් යුනිට් එක තියෙන පාසල් වල විතරයි. මෙතන හැමෝම BST කරන්නේත් නෑ මං හිතන්නේ. අපේ ආර්ට් කරන ළමයිනුත් ඉන්නවා. නමුත් ඔයාලට ගිහිලා බලන්න පුළුවන් පොතේ ඔයාලා දැන්ට ඉගෙන ගන්න පාසලේ තාක්ෂණ වේදයේ තියෙනවා නම් BST වලට දීලා තියෙන බයෝගෑස් යුනිට් එකක්. පොඩ්ඩක් ගිහිලා බලන්න මේ බයෝගෑස් යුනිට් එක කොහොමද හදලා තියෙන්නේ, ඒක වැඩ කරන්නේ කොහොමද සහ චුට්ටක් පුළුවන් නම් මේ බයෝගෑස් වල ස්මෙල් එක පොඩ්ඩක් බලන්න. සාමාන්‍යයෙන් ගඳයි. හරි බයෝගෑස් නැත්නම් ජීව වායුව ගත්තාම ගඳයි. ඒ ගඳ පුතේ අර මීතේන් වල ගඳ තමයි එන්නේ. පැහැදිලිද? හැබැයි කොම්පෝස්ට් හදද්දී එහෙම දුගඳක් ඇති වෙන්නේ නැහැ. කොම්පෝස්ට් ගොඩෙන් දුගඳක් එනවා නම් මතක තියාගන්න. අද දැන් කොම්පෝස්ට් හදනකොට ඒ කොම්පෝස්ට් ගොඩෙන් දුගඳක් වහනය වෙනවා නම් අනිවාර්යෙන් එතන ඔක්සිජන් වල අඩුවක් තියෙනවා. දැන් නිර්වායු ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයක් එතන ආරම්භ වෙලා තියෙන්නේ. වහාම ඔයාලා කොම්පෝස්ට් ගොඩ පෙරලීමක් කරන්න ඕන. නැත්නම් වාතනය කිරීම. ඒ වාතනය කරන කියලා හුලම් බටයක් අරන් ගිහලා බටේ ගහලා හුලං ගහන්නේ නෑ අපි. හරිද? වාතනය කරනවා කියලා. මොකද කරන්නේ අපි? කොම්පෝස්ට් වල පෙරලීම තමයි එතනදී කරන්න අවශ්‍ය වෙන්නේ. පැහැදිලිද? එහෙනම් හොඳින් මතක තියාගන්න කොම්පෝස්ට් හැදෙන්නේ ස්වායු තත්ත්වය යටතේ, ජීව වායුව හදන්නේ නිර්වායු තත්ත්ව යටතේ. හරි? එතකොට කොම්පෝස්ට් හදද්දී නිර්වායු තත්ත්වයක් ඇති වුණොත් එතන කොම්පෝස්ට් නෙමෙයි එහෙනම් ජීව වායුව තමයි හැදෙන්න පටන් ගන්න. ඒත් එක්ක එතන ගඳක් ඇති වෙනවා. එතන හැදෙන ජීව වායුව අපිට එකතු කරගන්නත් බෑ. මොකද එකතු කරගන්න එතන යාන්ත්‍රණයක් නැහැ. එතන ඒ ජීව වායුව හැදි මොකද වෙන්නේ? පිට වෙවි යනවා. එතකොට අවට දුගඳක් ඇති වෙන්න පුළුවන්. පැහැදිලි නේද? හරි. එතකොට මේ සාධක ටික විස්තර කරලා නැහැ. අපිට දැන් මේ සාධක ටික විස්තර කරගන්න වෙනවා. right. අපි පටන් ගමු පළවෙනි එක අමුද්‍රව්‍ය වල CN අනුපාතය කියන තැන. හරි. ලියන්න මේ විදිහට බලාගෙන ලියන්න පුළුවන්. ඒවට මම කියන්නම්. කියන එක අහගෙන ලියන්න පුළුවන් අය එහෙම ලියන්න. කොම්පෝස්ට් සෑදීමට යොදා ගන්න
යොදා ගන්නවා. කාබනික ද්‍රව්‍යවල කාබනික ද්‍රව්‍යවල කාබන් නයිට්‍රජන් අනුපාතය ඒවා ශුද්ධ ජීවීන් මගින් වියෝජන කාර්යක්ෂමතාව තීරණය කරයි. ඒවා ශුද්ධ ජීවීන් මගින් වියෝජන කාර්යක්ෂමතාව තීරණය කරයි. ඒකටම ලියන්න කාබන් නයිට්‍රජන් අනුපාතය අඩු කාබනික ද්‍රව්‍ය ශුද්ධ ජීවීන් මගින් ඉක්මනින් වියෝජනය වේ. right ඊළඟට එන්න දෙවෙනි සාධකයේ උෂ්ණත්වය කියන එකට. ඒ උෂ්ණත්වය යටතේ ලියමු අපි. කොම්පෝස්ට් ගොඩ තුල උෂ්ණත්වය ශුද්ධ ජීවීන්ගේ වර්ධනයට හිතකර පරාසයක චුට හදාගන්න පොඩි අඩුපාඩුවක් තියෙනවා. උෂ්ණත්වය ශුද්ධ ජීවීන්ගේ වර්ධනයට හිතකර පරාසයක පැවතිය යුතුය. වරහන් ඇතුළේ ලියාගන්න සෙල්සියස් අංශක 10ට වැඩි. හරි සාමාන්‍යයෙන් 10ටවත් වැඩි මට්ටමක තියෙන්න ඕන කියලා අපි කියනවා පොතේ. වරහන් ඇතුළේ ලියන්න සෙල්සියස් අංශක 10ට වැඩි. ඊළඟට එන්න තුන්වෙනි සාධකය තෙතමනය කියන එකට. ලියන්න යටතේ කොම්පෝස්ට් ගොඩ තුල හිතකර ශුද්ධ ජීවීන්ගේ වර්ධනයට ප්‍රමාණවත් තෙතමනයක් තිබිය යුතුය. හරි. එතන නිකම්ම ශුද්ධ ජීවීන්ගේ වර්ධනයට කියලා මම දුන්නේ නෑ පුතේ. හිතකර ශුද්ධ ජීවීන්ගේ. ඒ කියන්නේ කොම්පෝස්ට් හදන්න වැදගත් වන ශුද්ධ ජීවීන්ගේ වර්ධනයට යෝග්‍ය තෙතමනයක් තියෙන්න ඕන. මොකද සමහර විට තෙතමනය අඩු වුණත් ශුද්ධ ජීවීන් වර්ධනය වෙනවා. විශේෂයෙන් දිලීර වර්ධනය වෙනවා. අපි ඉස්සරහට කතා කරමු. හරි තෙතමනය අඩු වුණොත් දිලීර පුස් හැදෙනවා පුතේ. පුස් වලින් කාබනික ද්‍රව්‍ය වියෝජනය එහෙම නැත්නම් කොම්පෝස්ට් හැදීමේ ක්‍රියාවලියක් වෙන්නේ නැහැ. එතන අසාර්ථකයි. දැන් ප්‍රශස්ත තෙතමනයක් තියෙන්න අවශ්‍ය වෙනවා. තෙතමනේ වැඩි වෙලත් බෑ. හරි ඒකත් මතක තියාගන්න. තෙතමනේ අඩු වෙලත් බෑ, වැඩි වෙලත් බෑ. ඒ નિયમિત පරාසයක් තුල අපි තෙතමනේ පවත්වා ගැනීම කරන්න අවශ්‍ය වෙනවා. හරි. ඊළඟට වාතනය නේද තියෙන්නේ? ලියන්න වාතනයේ යටතේ
කොම්පෝස්ට් සෑදීම ස්වායු ශුද්ධ ජීවීන් මගින් සිදුවන ක්‍රියාවලියක් නිසා මනා ඔක්සිජන් සැපයුමක් පවත්වාගත යුතුය. ඒකටම ලියන්න මේ සඳහා යම් කාල පරාසයන්වලදී කොම්පෝස්ට් ගොඩ පෙරලිය යුතුය. හරි. ඊළඟට අවසාන එක ලියා ගන්න. නෝට් එකේ අවසාන එක වැරදි එකක් තියෙන්නේ. ඒක වාතනයේම පැහැදිලි කිරීම නේද එතන දාලා තියෙන්නේ. ඒක ලියන්න එපා. මම කියන්නම් අහගෙන ලියන්න. අමුද්‍රව්‍ය කැබලි වල විශාලත්වය යටතේ අමුද්‍රව්‍ය කැබලි කුඩා වීමෙන් කොම්පෝස්ට් ගොඩ ඇසිරීම පහසු වේ. එමෙන්ම කැබලි කුඩා වන විට ශුද්ධ ජීවීන්ට ක්‍රියා කළ හැකි පෘෂ්ඨ වර්ගඵලය වැඩි වේ. කොම්පෝස්ට් අමුද්‍රව්‍ය වියෝජන ශීඝ්‍රතාව වැඩි වේ. කොම්පෝස්ට් අමුද්‍රව්‍ය වියෝජන ශීඝ්‍රතාව වැඩි වේ. පැහැදිලි නේද? ත්‍රේ අපි කතා කළේ පුතේ කොම්පෝස්ට් සෑදීම කෙරෙහි බලපාන සාධක 5. මේ සාධක 5 මතක තියාගන්න. හරි, සාධක 5 මතක තියාගන්න. සමහර අවස්ථාවලදී ওই සාධක 5 බහුවර්ණ පේපර් එකේ තහන කියන්නේ කොම්පෝස්ට් සෑදීම කෙරෙහි බලපාන සාධක වන්නේ කියලා එක උත්තරේට ওই සාධක 5 හරි උත්තරේ විදියට ওই සාධක 4ක් විතර තව වෙනත් සාධකයක් සමග කලවම් කරලා ඒ විදියට පිළිතුරු 5ක් ඔයාලට
දෙනවා. ඒතර අපිට දැන් අපිට පුළුවන් වෙන්න ඕන හරිම සාධක පහ තියෙන පිළිතුර මොකක්ද කියලා තෝරගන්න. ඒ වගේම විවගත එකේ අහන්න පුළුවන් කොම්පෝස්ට් සෑදීමේ ක්‍රියාවලිය කෙරේ බලපාන සාධක තුනක් නම් කරන්න. හරි. ඒ විදිහට සමහරට රචනා පේපර් එකේ රචනා ප්‍රශ්නයක් විදිහට අහන්න පුළුවන් කොම්පෝස්ට් සෑදීම කෙරේ බලපාන සාධක විස්තර කරන්න. ඒතර අවස්ථා තුනට මෙන්න පුළුවන්. ඒ නිසා වැදගත් මාතෘකාවක් අපි කතා කරමු. ඊළඟට දරුවනේ දැන් මේ කොම්පෝස්ට් ගැන කතා කරන්න පටන් ගද්දිම කොම්පෝස්ට් සෑදීමේ ක්‍රමයන් ගැන කතා කරන්න පටන් ගත්තේ. ඒක ක්‍රමයක් මොකද්ද? අර අපි වටේට ඉන හිටවලා බැරල් ෂේප් එකකට නේද? බැරල් ෂේප් එකකට ඉන හිටවලා ඒකට කොම්පෝස්ට් අමුද්‍රව්‍ය ටික දාලා කොම්පෝස්ට් හදාගන්න විදියක් කතා කළා. දැන් ඒකට අපි කියනවා කොටු ක්‍රමය කියලා. ඒත් එක්ක මම කිව්වා ඒක ගෘහස්ත වශයෙන් කුඩා පරිමාණයෙන් කොම්පෝස්ට් හදාගන්න සුදුසු ක්‍රමයක් වුවද මහා පරිමාණයෙන් කොම්පෝස්ට් හදන්න ඒක ගැලපෙන්නේ නැහැ. මහා පරිමාණයෙන් කොම්පෝස්ට් හදන්න නම් මම ක්‍රම දෙකක් කිව්වා. මතකද ඒ ක්‍රම දෙක? වල ක්‍රමය සහ ගොඩ ක්‍රමය. දැන් ඔන්න එහෙනම් කොම්පෝස්ට් හදන ක්‍රම තුනක් ඔයාලා දන්නවා. මොනවද? ගොඩ ක්‍රමය, වල ක්‍රමය, කොටු ක්‍රමය. තව දෙකක් අපිට භාවිත කරන්න පුළුවන් කියනවා කොම්පෝස්ට් හදන්න. ඒක සමහර විට එක ක්‍රමයක් ඔයාලා දැකලත් ඇති සමහරට මේක ඔයාලගේ වලලත් ඇති විශේෂයෙන් නගර සීමාව ඇතුලේ ඉන්න වරිපනම් ප්‍රාදේශ සභාවට වරිපනම් එහෙම ගෙවන දරුවෝ ඉන්නවා නම් හරි ඔයාලගේ ගෙදර ඒ නගර සීමාව ඇතුළට අයිති වෙනවා නම් බොහෝ විට ඔය ප්‍රාදේශ සභාවෙන් එහෙම මේ කියන කොම්පෝස්ට් බින් එහෙම නැත්නම් මේවට අපි කියනවා කොම්පෝස්ට් බැරල් වලට දීලා ඇති. හරි. එහෙනම් තුන්වෙනි ක්‍රමය අපි කියනවා බැරල් ක්‍රමය, හතරවෙනි ක්‍රමය කියනවා බැරල් ක්‍රමය. හරි. බැරල් ක්‍රමය. ඔයාලට දැන් මේ ප්‍රාදේශ සභාවෙන් දුන්න බැරල් එක නෙමෙයි. ඔයාලට පුළුවන් නම් ගෙදර අර යකඩ බැරල් තියෙන ඒ බැරල් එකක් තියෙනවා නම් ඔයාලටම කොම්පෝස්ට් බැරල් එකක් හදාගන්න පුළුවන්. අමාරු දෙයක් නෙමෙයි. හරි. ඊළඟට අවසාන ක්‍රමය අපි කියනවා පුතේ අධි උෂ්ණත්ව ක්‍රමය නැත්නම් අධි තාප ක්‍රමය කියලාත් ඒකට කියනවා. එහෙනම් ක්‍රම පහක් තියෙනවා මතක තියාගන්න කොම්පෝස්ට් හදන ගොඩ ක්‍රමය, වල ක්‍රමය, බැරල් ක්‍රමය, කොටු ක්‍රමය සහ අධි උෂ්ණත්ව ක්‍රමය නැත්නම් අධි තාප ක්‍රමය කියලා අපි කියනවා. හරිද? ඒ එක එක ක්‍රමයක් කෙටියෙන් මම ඔයාලගේ ටියුට් එකේ විස්තර කරලා තියෙනවා. ඒ නිසා මම බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒ එක් එක් ක්‍රමයක් මෙතනදී වෙන වශයෙන් පැහැදිලි කරගෙන යන්න. තව චූටි කාරණයක් මම මෙතනදී කියන්න. දැන් මම කියවනේ වාණිජව කොම්පෝස්ට් හදන්න පුතේ. හරි. වාණිජව කොම්පෝස්ට් හදන්න යොදා ගන්න ක්‍රම දෙකක් තියෙනවානේ. මොනවද වාණිජ කොම්පෝස්ට් නිෂ්පාදනයට යොදා ගන්න ක්‍රම දෙක? එකක් මම කිව්වා ඔයාලට ගොඩ ක්‍රමය. අනිත් එක මොකක්ද ළමයි? වල ක්‍රමයනේ. ගොඩ ක්‍රමය සහ වල ක්‍රමය. දැන් දරුවනේ මේ ක්‍රම දෙක අපි නිර්දේශ කරන ප්‍රදේශ නැත්නම් දේශගුණික කලාපයකිනකට වෙනස්. දැන් ඔය කියන වල ක්‍රමය ඔය කියන ගොඩ ක්‍රමය නිර්දේශ කරන්නේ සාමාන්‍යයෙන් තෙත් කලාපයට. ඇයි තෙත් කලාපයට ගොඩ ක්‍රමය නිර්දේශ කරන්නේ දරුවනේ? අපි දන්නවා තෙත් කලාපයට වර්ෂාව වැඩිපුර ලැබෙනවනේ. එහෙනම් අධික වර්ෂාවක් වැඩි වර්ෂාවක් තියෙන තෙත් කලාපයට අපි කොම්පෝස්ට් හදන්න ගොඩ ක්‍රමය නිර්දේශ කරනවා. ඊළඟට වර්ෂාව අඩු වියලි කලාපයට තමයි අපි නිර්දේශ කරන්නේ මතක තියාගන්න වල ක්‍රමය. තේරුණා නේද? වල ක්‍රමය වියලි කලාපයට, ගොඩ ක්‍රමය තෙත් කලාපයට. ඒක විශේෂයෙන් මතක තියාගන්න. මම ටියුට් එකේ දාලත් ඇති. ඔයාලා ටියුට් එකේනොත් බලලා ඒ තියෙන තැන් ටික highlight කරලා තියාගන්න. මම අනිත් ක්‍රම එකක්වත් පුතේ මෙතනදී පැහැදිලි කරන්න යන්නේ නැහැ. කමක් නැහැනේ. ඔයාලා ඒ ටික කියවලා තියාගන්න. මම පැහැදිලිව විස්තර සහිතව ඒ ටික රූප සටහන් සමග දීලා තියෙනවා. ඊළඟට අපි එනවා මේ කොම්පෝස්ට් වල තියෙන ඉතාමත් වැදගත් සහ සිලබස් චේන්ජ් එකත් එක්ක සිලබස් අලුත් වීමත් එක්ක සිලබස් එකට අලුතින් එකතු වුණු කොටස ගැන කතා කරන්න. ඒ තමයි දරුවනේ දැන් මේ කියන කොම්පෝස්ට් සෑදීමේදී
අභ්‍යන්තර වශයෙන් මොන වගේ විද්‍යාත්මක සිද්ධියක්ද වෙන්නේ? හරි? විද්‍යාත්මක මොන වගේ කතන්දරයක්ද මේ තුල සිද්ධ වෙන්නේ කියන එක කතා කරන්නේ. හරි? ඒක අපි කියනවා ඒක කොම්පෝස් සෑදීමේ විද්‍යාත්මක ක්‍රියාවලිය. කොම්පෝස් සෑදීමේ ක්‍රියාවලිය විද්‍යාත්මකව සිදුවන කාරණය මොකක්ද කියලා. ඒතර මෙතනදී මේ විද්‍යාත්මක ක්‍රියාවලිය පොතේ මේ විද්‍යාත්මක සංසිද්ධිය තේරුම් ගැනීමේ පහසුව පිණිස අපේ අධ්‍යයනයේ පහසුව පිණිස අපි මේක අවධි 4කින් සිදුවන ක්‍රියාවලියක් විදිහට හඳුන්වනවා. අපි අධ්‍යයනයේ පහසු කරගන්න අධ්‍යයනයේ පහසුව පිණිස අවධි කීයකින් වෙන ක්‍රියාවලියක් විදිහට අපි හඳුන්වනවද? අවධි 4කින් සිදුවන ක්‍රියාවලියක් විදිහට හඳුන්වනවා. රයිට්. මොනවද පුතේ මේ අවධි 4? ඔන්න හොඳින් අහගන්න. එකක් අපි කියනවා යාන්ත්‍රික වියෝජනය. පළවෙනි අවධිය අපි කියනවා යාන්ත්‍රික වියෝජනය. දෙවෙනි එක පුතේ අපි කියනවා මදෝෂ්මකාමී අවධිය. මදෝෂ්මකාමී අවධිය. තුන්වෙනි එක අපි කියනවා තාපකාමී අවධිය. හතරවෙනි එක අපි කියනවා පදම් කිරීම. මොන මාත් එක්ක මට ඇහුනේ නැති වුණාට ඔයාලා කියන්න. පළවෙනි එක යාන්ත්‍රික වියෝජනය, දෙවෙනි එක මදෝෂ්මකාමී අවධිය, තුන්වෙනි එක තාපකාමී අවධිය, හතරවෙනි පියවර හතරවෙනි අවධිය අපි කියනවා පුතේ මොකක් කියලාද? පදම් කිරීම කියලා. පැහැදිලිද? රයිට්. දැන් අපි පළවෙනි අවස්ථා දෙක පොඩ්ඩක් පැහැදිලි කරගමු. ඊට පස්සේ තුන්වෙනි හතරවෙනි අවධි වලට යමු. පුතේ යාන්ත්‍රික වියෝජනය කියන්නේ කොම්පෝස්ට් අමුද්‍රව්‍ය කැබලි වලට කැඩීම කියන කාරණේ. හරි, කොම්පෝස්ට් අමුද්‍රව්‍ය කැබලි වලට කැඩීම කියන කාරණේ. ඒතර මේක ප්‍රධාන වශයෙන් සිද්ධ වෙනවා පසේ ඉන්න ඔය කෘමි සතුන්ගෙන්. හරි, පසේ ඉන්න කෘමි සතුන්ගෙන් මේක ප්‍රධාන වශයෙන් සිද්ධ වෙනවා. හරි, ඒතර මේ කුඩා කැබලි බවට පත්වීමෙන් අපි කියනවා පුතේ ඊළඟට මේවා වියෝජනය කරන ශුද්ධ ජීවීන්ට ඒක පහසුවක් වෙනවා. දැන් හරියට දරුවනේ අපි ආහාරයක් ගත්තාම ඉස්සෙල්ලාම මොකද කරන්නේ? දත් තියෙනවා නම් තාම හරි, දත් තියෙනවා නම් තාම ආජ්ජියෙක් සීයෙක් නෙමෙයි නම් හරි, මොකද කරන්නේ? කට්ටට දාලා හපනවනේ. දැන් ඔය කියනවන්නේ නේද මේ අර දෙතිස් පාරක් හපන්න කියලා කියනවා නේද? අහලා තියෙනවා. 32 පාරක් බත් කට හපන්න ඕන කටට දාගන්න බත් කට හෝ ඒ මොනවා හරි 32 පාරක් හපන්න කියලා. අපි නේ කෑවත් ගිල්ලා නේ කටට දාගත්ත දෙපාරක් මේ හක්කට දැම්ම එකපාරක් මේ හක්කට දැම්ම එකපාරක් ගුස් ගන්න කියලා. එහෙම හොඳ නෑ. ඒතකොට ඔය කියන විදියට. හරි. ඒ ආහාරයේ තියෙන නියම ශක්තිය අපිට ගන්න නම් 32 පාරක් කපන්න කියලා. දවස් 30ම කකා තමයි ඉන්න වෙන්නේ. හරි. 32 පාරක් නැතත් ටිකක් හොඳට හපන්න පුතේ. හරි, දෙතුන් පාරක් හොඳට හපලා කෑලි කරලා දාන්න. මොකද ඊට පස්සේ අපේ ආමාශයට ගියාට පස්සේ එතනින් පහළට යනකොට මේක එන්සයිම් ජීර්ණයක් නේ සිද්ධ වෙන්නේ. ඒතර එන්සයිම් ජීර්ණය හොඳින් සිද්ධ වෙන්න, පහසුවෙන් සිද්ධ වෙන්න නම් මේ අමුද්‍රව්‍ය කැබලි නැත්නම් ආහාර කැබලි වලට කැඩීමක් වෙන්න ඕන, ඇඹරීමක් වෙන්න ඕන. ඕකම තමයි ඔය යාන්ත්‍රික වියෝජනය. ඔතනත් අපි කියන්නේ යාන්ත්‍රික වියෝජනයක් කියලානේ. මුඛය තුලින් සිද්ධ වෙන යාන්ත්‍රික වියෝජනයක්. අපි ආහාර ජීර්ණයට කතා කරමු. ඒකම තමයි කොම්පෝස්ට් සෑදීමේ පළවෙනි පියවරේදී වෙනවා කියන්න පොතේ. දත් නෑ හැබැයි. ලියන්න එපා කොම්පෝස්ට් අමුද්‍රව්‍ය දත් මගින් අර හක්කෙන් මේ හක්කට දාලා හපනවා කියලා. ඒක කවුද කරන්නේ? ප්‍රධාන වශයෙන් ඒ ඉන්න කෘමි සත්තු වගේ අය ඒක කරනවා කියලා අපි කියනවා. පැහැදිලිද? එහෙනම් එතනදි වෙන්නේ අමුද්‍රව්‍ය කුඩා කැබලි බවට කැඩීම සහ ඇඹරීම. ඒ තුලින් අපි කියනවා ශුද්ධ ජීවීන්ගේ වියෝජනයට සුදුසු භෞතික තත්වයකට අමුද්‍රව්‍ය පත් වෙනවා කියලා. ඔන්න දැන් අමුද්‍රව්‍ය කැබලි ඒ සුදුසු භෞතික තත්වයට පත් වෙනවත් එක්කම දරුවනේ අපි කියනවා ඒ මත ශුද්ධ ජීවීන්ගේ වියෝජනය ආරම්භ වෙනවා. පැහැදිලිද? අන්නේ ශුද්ධ ජීවීන් සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වෙන්නේ අඩු උෂ්ණත්ව පරාසයක මුලින්ම. හරි, දැන් සාමාන්‍යයෙන් කොම්පෝස්ට් ගොඩේ උෂ්ණත්වයේ තියෙන සෙල්සියස් අංශක 20 30 අතර ওই වගේ පරාසයක. ඒ නිසා අඩු උෂ්ණත්වයක ක්‍රියාත්මක වෙන්න පුළුවන් ශුද්ධ ජීවීන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. අඩු උෂ්ණත්වයක ක්‍රියාත්මක වන ශුද්ධ ජීවීන්ට නමක් තමයි මදෝෂ්මකාමී කියලා කියන්නේ. මද උෂ්ණකාමී කියන්නේ නේ ආසයි කියන වගේ අදහසනේ.
කාමී කියන වචනෙන් කියවෙන්නේ නිකන් කැමැති කියන වගේ. එහෙනම් අඩු උෂ්ණත්වයට කැමැති කියන අදහස තමයි උතන තියෙන්නේ. එහෙනම් මදෝෂ්ම කාමී සුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය මුලින්ම ආරම්භ වෙනවා. හරි. දැන් වියෝජන ක්‍රියාවලිය වෙද්දී ටික ටික පුතේ ඇතුලේ තාපය ජනනය වෙනවා. ඇතුලේ ටික ටික මොනවද ජනනය වෙන්නේ? තාපය ජනනය වෙන උෂ්ණත්වය ටික ටික වැඩි වෙනවා. සාමාන්‍ය සෙල්සියස් අංශක 40 වගේ වෙනකල්. මතක තියාගන්න සෙල්සියස් අංශක 40 වගේ වෙනකල්. මෙන්න මේ කියන මදෝෂ්මකාමී සුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයෙන් ওই කාබනික ද්‍රව්‍ය ටික වියෝජනය වෙනවා කියලා කියනවා. සෙල්සියස් අංශක 40 පැනපු ගමන් තවදුරටත් මදෝෂ්මකාමී සුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයක් වෙන්නේ නැහැ. දැන් වැඩි උෂ්ණත්වයට කැමති සුද්ධ ජීවීන් තමයි ක්‍රියාකාරී වෙන්නේ. ඒ අවධිය තමයි අපි කියන්නේ පොතේ තාපකාමී අවධිය. අපි එතෙන්ට එමු මේ ටික පොඩ්ඩක් සටහන් කරගෙන. දැන් මේ දක්වා කියපු ටික පැහැදිලි නේද? හරි. අතට පියවර 4යි නැවත මතක් කරගමු. යාන්ත්‍රික වියෝජනය, මදෝෂ්මකාමී අවධිය, තාපකාමී අවධිය, පදම් කිරීම. ඒතර අපි පියවර දෙකක් තමයි දැන් පැහැදිලි කරගත්තේ. අදියර දෙකක්. යාන්ත්‍රික වියෝජනයේදී අපි කිව්වා මේ අමුද්‍රව්‍ය කැබලි කුඩා අමුද්‍රව්‍ය කොටස් කුඩා කැබලි වලට කැඩීම සහ ඇඹරීම වෙනවා. ඒ තුලින් ශුද්ධ ජීවීන්ට ඒවා වියෝජනය කරන්න සුදුසු භෞතික තත්වයකට පත්වීමක් වෙනවා කියලා අපි කියනවා. ඒතර යාන්ත්‍රික වියෝජනයේ අවසානයේදී එන අමුද්‍රව්‍ය ඒ નિયમિત භෞතික තත්වයට පත්වීමත් එක්ක ඒ මත කාගේ ක්‍රියාකාරීත්වයද ආරම්භ වෙන්නේ? මදෝෂ්මකාමී සුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය ආරම්භ වෙලා දැන් ඒවා වියෝජනය වෙන්න පුතේ පටන් ගන්නවා. දැන් මේවා වියෝජනය වෙනවත් එක්කම කොම්පෝස්ට් ගොඩ තුල අපි කියන උෂ්ණත්වය ටික ටික මොකද වෙන්නේ? වැඩි වීමක් වෙනවා. මෙයාලගේ ක්‍රියාකාරීත්වය අපි කියනවා සෙල්සියස් අංශක 40 වගේ වෙනකල් පවතිනවා. හරි. ඒතර 40න් එහාට වගේ උෂ්ණත්වය වැඩි වෙනකොට තවදුරටත් මදෝෂ්මකාමී සුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයක් වෙන්නේ නැහැ. එහෙනම් ඒ 40 වගේ මට්ටමට ආවට පස්සේ මදෝෂ්මකාමී අවධිය ඉවර වෙනවා. ඊළඟට පටන් ගන්නා මොන අවධියද? තාපකාමී අවධිය. හැදුනේ නේද? රයිට්. අපි එහෙනම් ඔය ටික පොඩ්ඩක් සටහන් කරගමු දැන්. ලියන්න මේ විදිහට යාන්ත්‍රික වියෝජනයේ යටතේ මෙය පළවෙනි පොයින්ට් එකෙන් ලියන්න මෙය ස්වාභාවික පරිසර තත්ත්ව යටතේදී ස්වභාවික පරිසර තත්ත්ව යටතේදී ගැඩවිල් පණුවන් කමාවක් නෙමටෝඩාවන් හා පසේ සිටින කෘමීන් වරහන් ඇතුලේ උදාහරණ කියලා ලියන්න පුතේ මයිටාවන් කියන එක ලියන්න එපා. මයිටාවන් ලියන්න එපා. අනිත් එක උදාහරණ ලියමු. කියක් පණුවන් කුහුඹුවන් කුරුමිනියන් කියක් පණුවන් කුහුඹුවන් කුරුමිනියන් වරහන් වහන්න මගින් සිදුවේ right
ඊළඟට දෙවෙනි පොයින්ට් එකට එන්න. ඒක එතනින් කැඩෙන්න ඕන පුතේ. මම පොයින්ට්ස් 3ක් විදිහට දීලා තියෙන්නේ. දෙවෙනි පොයින්ට් එකට එන්න. එහිදී කොම්පෝස්ට් සෑදීමට යොදන අමුද්‍රව්‍ය කුඩා කොටස් වලට ඇඹරීමෙන් හා කැබලි කිරීමෙන් යාන්ත්‍රිකව වියෝජනයට ලක් කිරීම සිදු කරයි. ඊළඟට අවසාන පොයින්ට් එක ලියමු. නමුත් කොම්පෝස්ට් සෑදීමේදී යාන්ත්‍රික වියෝජනය කෘත්‍රිමව සිදු කරයි. බොහෝ දුරට අපි විසින්ම පුතේ මේ කාරණය කරලා දෙනවා. කෑලි කොම්පෝස්ට් ටික අමුද්‍රව්‍ය ටික කැබලි වලට කඩලා දෙනවා. ඒකයි එහෙම කියන්නේ. හරි. නමුත් කොම්පෝස්ට් සෑදීමේදී යාන්ත්‍රික වියෝජනය කෘත්‍රිමව සිදු කරයි. අතන උෂ්ණත්වය පුතේ 45 වෙන්න ඕනේ. 40 නෙමෙයි 45. හරි. අපි එනවා ඊළඟට මධෝෂ්මකාමී අවධියට. ඒකේ ලියන්න ඒකේ පොයින්ට්ස් දෙකක් විදිහට පැහැදිලි කිරීම දීලා තියෙන පුතේ. පළවෙනි පොයින්ට් එකෙන් ලියමු අපි කොම්පෝස්ට් ගොඩ ප්‍රශස්ත භෞතික තත්ත්ව වලට ළඟා වූ පසු පාංශු බැක්ටීරියා දිලීර ඇක්ටිනෝමයිසිටේස් වචනේ හරියට ලියාගන්න බලාගෙන ඇක්ටිනෝමයිසිටේස් බැක්ටීරියා දිලීර ඇක්ටිනෝමයිසිටේස් හා ප්‍රොටසෝවාවන් වැනි මධෝෂ්මකාමී වචනේ හරියට ලියන්න මධෝව් වගේ කියවෙන්නේ එක අර ගයනු කිත්තද මොකක්ද එකක් එතන එනවා නේද ගයනු කිත්ත නේද ඒකට කියන්නේ මධෝෂ්මකාමී ශුද්ධ ජීවීන් ආට ඉංග්‍රීසි වචනේ අවශ්‍යම නම් ලියාගන්න මීසොෆිලික් ඕගැනිසම්ස් කියලා අපි කියනවා මීසොෆිලික් ඕගැනිසම්ස් මධෝෂ්මකාමී ශුද්ධ ජීවීන් mesophilic organisms. ලිව්වනම් වරහන් වහලා කාබනික ද්‍රව්‍ය අසල ඝනාවාස වී කාබනික ද්‍රව්‍ය අසල ඝනාවාස වී කොම්පෝස්ට් සෑදීමේ ක්‍රියාවලිය ආරම්භ කරයි. කොම්පෝස්ට් සෑදීමේ ක්‍රියාවලිය ආරම්භ කරයි.
එන්න පුතේ දෙවෙනි පොයින්ට් එකට මෙම මදෝෂ්මකාමී ශුද්ධ ජීවීන් සෙල්සියස් අංශක 10 චුටිරි කැලලක් 45 10 චුටිරි කැලලක් 45 උෂ්ණත්ව පරාසය හයිලයිට් කරලා තියාගන්න. සෙල්සියස් අංශක 10 චුටිරි කැලලක් 45 උෂ්ණත්ව පරාසයේදී වඩාත් හොඳින් ක්‍රියාත්මක වේ. වඩාත් හොඳින් ක්‍රියාත්මක වේ. හරි. තේරුණා නේද? ඒතර අපි එතන කතා කළේ ඔන්න පුතේ යාන්ත්‍රික වියෝජනයේ සහ මදෝෂ්මකාමී අවධිය. දැන් ඔන්න කොම්පෝස්ට් ගොඩේ උෂ්ණත්වය පුතේ සෙල්සියස් අංශක 45ට එහාට ඇවිල්ලා 45ට ඇවිල්ලා තියෙන කියලා හිතන්න. දැන් 45ට ආපු ගමන් මදෝෂ්මකාමී ශුද්ධ ජීවීන්ට ක්‍රියාකාරී වෙන්න බෑ කියලා අපි කියන්නේ. දැන් වෙනම ශුද්ධ ජීවී කාණ්ඩයක් තමයි පුතේ ක්‍රියාකාරී වෙන්නේ. ඒතර එයාලව අපි හඳුන්වන්නේ තාපකාමී ශුද්ධ ජීවීන් කියලා. පැහැදිලිද? දැන් තාපකාමී ශුද්ධ ජීවීන් මගින් තවදුරටත් මොකද වෙන්නේ පුතේ? කාබනික ද්‍රව්‍ය වියෝජනය වීම සිද්ධ වෙනවා. නවතින්නේ නෑ. කරන කෙනා විතරයි වෙනස් වෙන්නේ. කලින් මදෝෂ්මකාමී ශුද්ධ ජීවීන් මගින් වියෝජනය වුණා. දැන් එයාලා පොඩි රෙස්ට් එකක්. එයාලා දැන් අතර වෙලා ඉන්නේ. දැන් නැවත කාගේ ක්‍රියාකාරීත්වයද පටන් අරගෙන තියෙන්නේ? තාපකාමී ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය. දැන් මෙයාලා මගින් කාබනික ද්‍රව්‍ය වියෝජනය වෙනකොට අපි කරන තවදුරටත් කොම්පෝස්ට් ගොඩ තුල උෂ්ණත්වය මොකද වෙන්නේ පුතේ? ටික වැඩි වේගන යනවා. සාමාන්‍යයෙන් කොම්පෝස්ට් ගොඩ අහුරලා පැය 24ක් 72ක් වගේ කාලයක් එනකොට කොම්පෝස්ට් ගොඩ තුල උෂ්ණත්වය පුතේ සෙල්සියස් අංශක මඟ ආසන්නව කියන්න 55 65 වගේ අතර පරාසයකට වැඩි වෙනවා. මඟ ආසන්නව කිව්ව අපි හරියටම ලියමු 0.1. පැහැදිලිද? තාපකාමී ශුද්ධ ජීවීන්ගෙන් දැන් වියෝජනය තවදුරටත් වෙනකොට කොම්පෝස්ට් ගොඩ තුල උෂ්ණත්වය තව වැඩි වෙනවා. කොම්පෝස්ට් ගොඩ අහුරලා පුතේ පැය 24ත් 72ක් ඒ කියන්නේ දවස් 3ක් වගේ කාලයක් යනකොට කොම්පෝස්ට් ගොඩ තුල උෂ්ණත්වය සාමාන්‍යයෙන් 55ත් 65ත් අතර වගේ මට්ටමකට වැඩි වෙනවා කියලා කියනවා. ඒතර මෙන්න මේ විදිහට පුතේ කොම්පෝස්ට් ගොඩ තුල උෂ්ණත්වයේ වැඩිවීම අපිට හිතකර වෙනවා. ඒ කොහොමද? මේ කොම්පෝස්ට් ගොඩ තුල ඉන්නවා නම් අහිතකර ශුද්ධ ජීවීන් අන්න යාලා මොකද වෙන්නේ? දැන් විනාශ වීමක් වෙනවා. ඒ වගේම කොම්පෝස්ට් ගොඩ තුල අපි භාවිත කරපු අමුද්‍රව්‍ය වල තියෙනවා නම් වල් බීජ වගේ දේවල්. දැන් ඒ වල් බීජ මොකද වෙනවා කියන්නේ? විනාශ වීමක් වෙනවා. ඒ වගේම මේ කොම්පෝස්ට් ගොඩ තුල නැත්නම් මේ කාබනික ද්‍රව්‍ය වල ශාක වලට විෂ ෆයිටොටොක්සික් කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. ෆයිටොටොක්සික් කම්පවුන්ඩ්ස් එහෙම නැත්නම් ශාක වලට විෂ කරන සංයෝග තියෙනවා නම් එව්වත් මොකද වෙනවා කියන්නේ පුතේ? වියෝජනය වෙලා ඉවත් වීමක් වෙනවා. ඒ නිසා උෂ්ණත්වයේ මේ මට්ටමට වැඩි වීම අතිශය වැදගත්. ඒ කරුණු තුනම හොඳින් මතක තියාගන්න. මොකද්ද පළවෙනි කාරණය? එකක් රෝගකාරක නැත්නම් අහිතකර ශුද්ධ ජීවීන් විනාශ වෙනවා. මම උදාහරණෝකේ දාලා ඇති අපි ලියාගමු. ඊළඟ වල් බීජ විනාශ වෙනවා. ඊට අමතරව ශාක වලට විෂ කරන සංයෝග තියෙනවා නම් ඒ සංයෝගات මොකද වෙනවා කියන්නේ? වියෝජනය වීමක් සිද්ධ වෙනවා කියලා අපි කියනවා. ඒ වගේම පුතේ මෙන්න මේ තාපකාමී අවධියේදී කාබනික ද්‍රව්‍ය වල වියෝජනය සීග්‍රයෙන් වෙනවා. එතන මං කිව්වා මේ සියලු ශුද්ධ ජීවීන් මේ වියෝජන ක්‍රියාවලියට දායක වන සියලු ශුද්ධ ජීවීන් පුතේ ස්වායු ජීවීන්. එහෙනම් මෙයාලා මොකද කරන්නේ? කොම්පෝස්ට් ගොඩ තුල තියෙන ඔක්සිජන් දැන් වේගයෙන් උරා ගන්නවා, වේගයෙන් පරිභෝජනය කරනවා. ඒ නිසා කොම්පෝස්ට් ගොඩ ඇතුලේ තියෙන ඔක්සිජන් මට්ටමත් දැන් වේගයෙන් මොකද වෙන්නේ? අඩු වේගන යනවා. ඒ නිසා මේ තාපකාමී අවධියේදී අනිවාර්යෙන් අපි කොම්පෝස්ට් ගොඩ පෙරලීමක් කළ යුතුයි. හොඳින් මතක තියාගන්න. කොම්පෝස්ට් ගොඩ මොකද කරන්න ඕනේ? පෙරලීමක් කරන්න ඕන. පෙරලීමෙන් බලාපොරොත්තු වෙන්නේ නැවත මේ තුලට අපි ඔක්සිජන් මුසු කිරීම. පැහැදිලි නේද? right. අපි එහෙනම් ඔය කාරණා ටික තාපකාමී අවධියට ලියාගමු. මොකද එතන ටික වැඩි විස්තර ප්‍රමාණයක් තියෙනවා අපිට ලියා ගන්න. ඊට පස්සේ අපි එමු පදම් කිරීම කියන අවධියට. right. පුතේ පටන් ගමු. පළවෙනි පොයින්ට් එකෙන් ලියන්න.
කොම්පෝස්ට් සෑදීමේ ක්‍රියාවලියේ කොම්පෝස්ට් සෑදීමේ ක්‍රියාවලියේ කොම්පෝස්ට් සෑදීමේ ක්‍රියාවලියේ සක්‍රිය අවධිය ඔයාලට වරහන් ඇතුලේ අවශ්‍ය නම් ලියා ගන්න active phase of composting කියලා අපි කියනවා. active phase එකක් කියලා කියන අවධියක් කියන අදහස සක්‍රිය අවධිය. active phase of composting වරහන් වහන්න ආරම්භ වීමත් සමග කොම්පෝස්ට් ගොඩෙහි උෂ්ණත්වය වැඩි වී සෙල්සියස් අංශක 45 ඉක්මවීමත් සමග තාපකාමී ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය ආරම්භ වේ. right පුතේ එහා පැත්තේ පිටුවට එන්න. එහා පැත්තේ පිටුවට දෙවෙනි පොයින්ට් එකෙන් ලියමු අපි. කොම්පෝස්ට් ගොඩ සාදා පැය 24ක් 72ක් පමණ ගතවන විට එහි උෂ්ණත්වය සීග්‍රයෙන් සෙල්සියස් අංශක 54.4 චුටි කෑල්ලක් 65.5 හරියට ලියා ගන්න පුතේ බෝඩ් එක. හරි මම ස්ක්‍රීන් එක ෂෙයා කරලා තියෙන්නේ. highlight කරගමු අපි 54.4 චුටි කෑල්ලක් 65.5 highlight කරගන්න. දක්වා වැඩි වේ. මෙම උෂ්ණත්වය සති කීපයක් පවතී. ඒක තමයි මෙම උෂ්ණත්වය සති කීපයක් පවතී. ඒකටම ලියන්න කෙටි කරලා ලියන්න නැත්නම් ඉඩ මදි වෙයි පුතේ. මම රූල් 3ක් තියලා තියෙන එතන. එමගින් පහත වාසි අත්වේ. එහෙම කෙටි කරලා ලියන්න. එමගින් පහත වාසි අත්වේ. right පුතේ. දැන් අපි වාසි තුන ලියමු. දැන් පළවෙනි වාසිය වල් පැලෑටි බීජ මිය යාම. පළවෙනි වාසිය ලියන්න. වල් පැලෑටි බීජ මිය යාම. දෙවෙනි වාසිය ලියන්න. රෝගකාරකයන් මිය යාම. right උදාහරණ ටික ලියමු. ඔයා කියව ගන්න පුළුවන්ද? මොකද පළවෙනි එක කොහොමද කියන්නේ?
එස්චෙරිචියා කෝලි ඊකෝලයි කියලා කෙටියෙන් කියන්නේ අපි පුතේ ආලා තියෙනවද ඊකෝලයි කියලා කෙටියෙන් එස්චෙරිචියා කෝලි කියන එක එස්චෙරිචියා කෝලි ඊළඟට දෙවෙනි උදාහරණය තියෙනවා ස්ටැෆිලොකොකස් aureus Staphylococcus aureus Staphylococcus aureus ස්පෙලින්ස් හරියට ලියා ගන්න බලාගෙන Staphylococcus aureus ඔව් පුතේ මේවා විද්‍යාත්මක නම් ඒක නිසා ඔයාලා ලියනකොට දැන් මම මෙතන ඉටැලික් නේ ඒ කියන්නේ කොහොමද අපි ඇලාකුරුනේ ඔයාලා ඇලාකුරු ලියන්නේ නෑනේ දන්නවනේ අපි පොඩි පන්තියේ ඔයාලට විද්‍යාත්මක නම් ලියන දැනුම දීලානේ මෙතෙන්ට අරගෙන තියෙන්නේ ඔයාලා ගණනාමයට වෙනමයි විශේෂනාමයට වෙනමයි ඉතින් දෙකක් ගහ ගන්න ඉතින් ගණනාමයේ පළවෙනි අකුර කැපිටල් වෙන්න ඕන අනිවාර්යෙන් ඊටු සියලු අකුරු සිම්පල් වෙන්න ඕන විශේෂනාමයේ සියලුම අකුරු සිම්පල් වෙන්න ඕන ඒවා දන්න කාරණානේ ඔක්කොම විද්‍යාත්මක නම් තියෙනවා ඊළඟට Bacillus subtilis බලලා ලියා ගන්න ස්පෙලින්ස් හරියට Bacillus subtilis ඊළඟට අවසාන එක Clostridium botulinum නැත්නම් botulinum කියලා කියනවා botu කියලා කියන්න පුළුවන් botu කියලා කියන්නත් පුළුවන් Clostridium botulinum ලේසියනේ botu කියලා කිව්වා botulinum Clostridium botulinum right එතන මතක තියාගන්න මේ සුද්ධ ජීවී කාණ්ඩ කීපය Escherichia coli Staphylococcus aureus Bacillus subtilis Clostridium botulinum හරිනේ ඊළඟට පුතේ තුන්වෙනි වාසිය ලියන්න තුන්වෙනි වාසිය ශාකවලට විෂ කාබනික ද්‍රව්‍ය ශාකවලට විෂ කාබනික ද්‍රව්‍ය ශාකවලට විෂ කාබනික ද්‍රව්‍ය ඉංග්‍රීසි වචනේ අවශ්‍ය නම් විතරක් ලියා ගන්න phytotoxic compounds phytotoxic කියලා කියන්නේ ශාක වලට විෂ කියන එක phytotoxic compounds වරහන් වහන්න වියෝජනය වීම හරි නේද right අවසාන පොයින්ට් එකක් ලියාගමු ඔහොමම අපි මෙම අවධියේදී කොම්පෝස්ට් ගොඩ තුල ඇති ඔක්සිජන් ශීඝ්‍ර ලෙස වැයවන නිසා එම ඔක්සිජන් ප්‍රතිපූරණය කිරීමට කොම්පෝස්ට් අල්ට අයන්නක් එන්න ඕන පුතේ එතන කොම්පෝස්ට් ගොඩ පෙරලීම සිදු කරයි හරි නේද right ඔන්න පුතේ අපි කතා කළේ තාපකාමී අවධි දැන් ඔය විදිහට පුතේ එක දිගටම උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ. දැන් මේ උෂ්ණත්වය වැඩි වීම කෙරෙහි බලපාන්නේ ඇතුලේ සිදුවන වියෝජන ක්‍රියාවලියනේ. දැන් අමුද්‍රව්‍ය සීමිතයිනේ. දැන් අමුද්‍රව්‍ය ටික ඔක්කොම වගේ දැන් වියෝජනයේ
වෙලා ඉවර වෙනකොට වියෝජන ශීඝ්‍රතාව ටික ටික මොකද වෙන්නේ දැන්? අඩු වෙනවානේ. පැහැදිලි නේද කියන එක? දැන් අමුද්‍රව්‍ය වියෝජනය වෙලා දැන් වියෝජනය වෙන්න අමුද්‍රව්‍ය නැති වෙනවනේ. එතකොට එන්න නැවත කොම්පෝස්ට් ගොඩ තුල උෂ්ණත්වයේ පහළ බැසීමක් වෙනවා. අපි සාමාන්‍ය යෝග කියන්නේ කොම්පෝස්ට් සෑදීමේ ක්‍රියාවලියේ සක්‍රියාවදී අවසානයේ වෙනකොට. හරි? උෂ්ණත්වය දැන් ටික ටික නැවත අඩු වෙන්න ගන්නවා. එහෙම අඩු වෙලා සෙල්සියස් අංශක 45ට වඩා අඩු වුණු ගමන් තේරුම් ගන්න සෙල්සියස් අංශක 45ට වඩා අඩු වුණු ගමන් ආයේ තාපකාමී ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය දැන් අතර වෙනවනේ. 45ට අඩු වෙන පොතේ උෂ්ණත්වය. එහෙනම් තාපකාමී ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය නතර වෙනවා. දැන් කාගේ ක්‍රියාකාරීත්වයද ආයෙ පටන් ගන්නෙ? දැන් ආයෙ දෙනවා බැටන් එක කාටද දුවපන් කියලා. දැන් රිලේ එකක් දුවනවා වගේ තමයි. හරි. ඉස්සෙල්ලා මධුෂ්මකාමී ශුද්ධ ජීවීන් බැටන් එක අරගෙන දුවගෙන ඇවිල්ලා කාටද දුන්නේ? තාපකාමී ශුද්ධ ජීවීන්ට දුන්නා. දැන් තාපකාමී ශුද්ධ ජීවීන් දුවලා දැන් හැටි වැටෙනවා. දැන් ආයෙ කාටද දෙන්නේ? මධුෂ්මකාමී ශුද්ධ ජීවීන්ට තරංගය අවසන් කරන්න කියලා දෙනවා. දැන් ඔන්න 45ට වඩා උෂ්ණත්වය අඩු වුණු ගමන් දරුවනේ නැවත මධුෂ්මකාමී ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය ආරම්භ වෙනවා කියලා අපි කියනවා. ඒ අවධිය තමයි අපි සලකන්නේ පදම් කිරීමේ අවධිය කියලා. තේරුණාද? ඔය අවධිය තමයි අපි කියන්නේ පදම් කිරීමේ අවධිය. ඒතර මේ පදම් කිරීමේ අවධියේදී මතක තියාගන්න අපි කොම්පෝස්ට් කොට වාතනය කරන්න, ඔක්සිජන් සපයන්න, පෙරලීම සිද්ධ කරන්න අවශ්‍ය වෙනවා. තේරුණා නේද? රයිට්. අපි ඒකත් සටහන් කරගමු පදම් කිරීමේ අවධියේ පළවෙනි පොයින්ට් එකෙන් ලියන්න. කොම්පෝස්ට් සෑදීමේ සක්‍රිය අවධිය කොම්පෝස්ට් සෑදීමේ සක්‍රිය අවධිය අවසානයේට ළඟාවීමත් සමග එහි උෂ්ණත්වය ක්‍රමයෙන් සෙල්සියස් අංශක 45 දක්වා අඩු වේ. සෙල්සියස් අංශක 45 දක්වා අඩු වේ. 45 දක්වා අඩු වේ. ඒකටමයි පුතේ, ඒකටම ලියන්න. එවිට නැවත මධුෂ්මකාමී ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය ආරම්භ වේ. කාබනික ද්‍රව්‍ය වියෝජනය දිගටම සිදුවේ. හරි. එතන බැටන් එක මාරු වෙනවා. නැවත කාගේ අතටද බැටන් එක හම්බ වෙන්නේ? මධුෂ්මකාමී ශුද්ධ ජීවීන්ගේ අතට. ඊළඟට පුතේ දෙවෙනි පොයින්ට් එකට එන්න. දෙවෙනි පොයින්ට් එකට මෙහිදීද කොම්පෝස්ට් ගොඩ පෙරලීමෙන් ඔක්සිජන් සැපිය යුතුය. ඒකටම ලියන්න
පදම් කිරීමේ ක්‍රියාවලිය අවසානයේ මේකටමයි පුතේ පදම් කිරීමේ ක්‍රියාවලිය අවසානයේ කාබනික ද්‍රව්‍ය ජෛව විද්‍යාත්මක ස්ථායි හියුමික් බවට පත්වන අතර ඒවා පරිණත කොම්පෝස්ට් ලෙස සැලකේ. හරි පැහැදිලි නේද? එතන මම චූටි කරුණක් නොකියු එකකුත් තිබුණා පුතේ. මේ පදම් කිරීමේ ක්‍රියාවලිය අවසානයේදී අපි කියනවා කාබනික ද්‍රව්‍ය හියුමික් බවට නැත්නම් ජෛව විද්‍යාත්මක ස්ථායි හියුමික් බවට පත් වෙනවා. ඒතර ඒ ජෛව විද්‍යාත්මක ස්ථායි හියුමික් අපි සලකනවා පුතේ පරිණත කොම්පෝස්ට් කියලා. ඊළඟට ඔකේ යටින්ම නැවත කාරණයක් දෙලා තියෙනවා කොම්පෝස්ට් වල පරිණතභාවය කියලා එකක්. අපි ඒකත් සටහන් කරගමු තුන්වෙනි පොයින්ට් එක විදියට ලියන්න. ඒ අණුව කොම්පෝස්ට් වල පරිණතභාවය යනු කාබනික ද්‍රව්‍ය හියුමීකරණය වූ ප්‍රමාණය degree of humification කියලා අපි කියනවා. හියුමීකරණය වූ ප්‍රමාණය degree of humification. වරහන් වහන්න ලෙස දැක්විය හැක නැත්නම් ලෙස හැඳින්වේ. ඒතර හියුමීකරණය වූ ප්‍රමාණය කියලා තමයි අපි කියන්නේ කොම්පෝස්ට් වල පරිණතභාවය. හියුමීකරණය වූ ප්‍රමාණය degree of humification. පැහැදිලි නේද? ඊළඟට අවසාන පොයින්ට් එක. ඒතර පුතේ මේ හරියට කොම්පෝස්ට් සෑදුනේ නැත්නම් right මතක තියාගන්න අපරිමිත කොම්පෝස්ට් හැදෙන්න පුළුවන්. චූටි අවුලක් තියෙනවා පුතේ මේ ප්‍රස්ථාරය අඳින්න ඉඳ තියන්න අමතක වෙලානේ. දරුවනේ අපිට ඔතන තව කරුණක් තියෙනවා. ඒ කරුණ සටහන් කරලා ඉවරලා ඔයාලට පේනවා ඇතිනේ ස්ක්‍රීන් එකේ ප්‍රශ්නේ ෆොටෝ එකක් පින්තූරයක් තියෙනවා. දැන් ඒක අපිට අඳින්න වෙනවා පුතේ. දැන් මගේ අතින් චූටි මිස්ටේක් එකක් වෙලා තියෙනවා. රූපේ අඳින්න ඉඳ තියන්න අමතක වෙලා. හොඳ දරුවෝ වගේ කොලේක ඕක ඇඳලා එතන අලවලා නමලා තියාගන්න. කමක් නැහැ නේද? right. අපි අවසාන කරුණ සටහන් කරගමු. පදම් කිරීමේ අවධිය සඳහා නියමිත කාලයක් නොමැති උවත්
වාණිජ කොම්පෝස්ට් නිෂ්පාදනයේදී ගතවන කාලය මාස 1 සිට 4 දක්වා වෙනස් විය හැකිය. මාස 1 සිට 4 දක්වා වෙනස් විය හැකිය. ඇහෙන්නේ සර්. මාස 1 සිට 4 දක්වා වෙනස් විය හැකිය. right පුතේ. එතකොට දැන් ඔය අවධි වලින් පළවෙනි අවධිය මේ ප්‍රස්තාරයේ අපි පෙන්වන්නේ නැහැ. දෙවෙනි අවධිය කියන්නේ මදෝෂ්මකාමී අවධිය, තාපකාමී අවධිය, පදම් කිරීම කියන අවධි තුන පුතේ අපි මේ ප්‍රස්තාරයේ නිරූපණය කරනවා. නමුත් පුතේ ඔතන තියෙන චූටි ඉඩේ අඳින්න යන්න එපා. පැහැදිලිව කොලයක් අරගෙන ලොකුවට ඇඳ ගන්න. ඇඳලා එතන යට ඉඩ තියෙනවනේ. ඒ ඉඩේ අලව ගන්න. අලවලා ඒකේ ඉතුරු කෑල්ල නවලා තියාගන්න. එහෙම හොඳයි නේද? ඒක නිසා පැහැදිලිව ලොකු රූපයක් අඳින්න. तर මේකේ අර කළු පාට තද ප්‍රස්තාරයෙන් නිරූපණය කරන්න පුතේ මේ ක්‍රියාවලිය තුල උෂ්ණත්වය වෙනස් වෙන්නේ කොහොමද කියන එක. तर ඔයාලට පේනවා සාමාන්‍ය සෙල්සියස් අංශක 10ත් 20ත් අතර වගේ උෂ්ණත්වයකින් පටන් අරගෙන ටික ටික උෂ්ණත්වය වැඩි වේගන ගිහිල්ලා උපරිම අගයකට ඇවිල්ලා ඒ මට්ටමේ අපි කියවනේ අර සෙල්සියස් අංශක 55 65 මම ආසන්නගේ කියන 55 65 දින කීපයක් තියෙනවා කියලානේ. නැත්නම් සති කීපයක් යනවා කියලා. तर ඒකේ නිශ්චිතව ගිහිල්ලා නැවත ටික මොකද වෙන්නේ උෂ්ණත්වය අඩු වේගන එනවා. හරි. ඒතර දැන් අපි අවධි තුන බෙදා ගන්න ඕනනේ. ඒතකොට සෙල්සියස් අංශක 45 වෙන තැනින් ඔයාලා මොකද කරන්න ඕනේ? පළවෙනි අවධිය බෙදලා මදෝෂ්මකාම අවධිය වෙන් කරන්න. හරියට 45න් බෙදන්න. හරි. ඊළඟට ආයේ අඩු වේගන එනකොටත් අපිට 45ක් හම්බ වෙනවනේ මේ පැත්තේ. මෙතනත් 45ක් හම්බ වෙනවානේ. මේ බලන්න මම කම්පියුටර් එකේ කර්සර් එකෙන් පෙන්නනවා. එතකොට මෙතනින් නැවත කඩිරක් ගහලා තාපකාමී අවධියයි. ඒතර මේ පැත්ත පදම් කිරීමේ අවධිය කියලා වෙන් කරගන්න පුළුවන්. ඒතර මේ තියෙන්නේ පදම් කිරීමේ අවධිය, මේ තාපකාමී අවධිය, මේ මදෝෂ්මකාමී අවධිය. ඒතර මෙන්න මෙතන ඉඳලා මේ දක්වාම අපි කියනවා සක්‍රීය වියෝජන නැත්නම් ක්‍රියාකාරී වියෝජනය කියලා. ඒතර මේ කොටසේ අපි කියනවා නැවුම් කොම්පෝස්ට් තියෙන පතේ තාපකාමී අවධිය අවසන් වෙනකොට වගේ නැවුම් කොම්පෝස්ට් තියෙන්නේ. පදම් කිරීමේ අවධිය අවසන් වෙනකොට ස්ථායි හා පරිණත කොම්පෝස්ට් තියෙනවා කියලා කියනවා. පැහැදිලි නේද? රයිට්. අපි එහෙනම් ප්‍රස්තාරය යන්නිමු. මම විනාඩි 5ක් විතර දෙන්නම්. මම හිතන්නේ මේකෙනුත් පුතේ මේකෙනුත් ඔයාලගේ සමහර විට විභාගෙ තිබුණා නම් මේ පාඩම කරලා තිබුණා නම් අනිවාර්යෙන් ප්‍රශ්නයක් එනවා. සාමාන්‍යයෙන් ඔය ඉස්කෝලවල පේපර්ස් වල මේකේ ප්‍රශ්න දානවා. මොකද මම දැක්කා මේ පාර 13 අයගෙන පේපර් එකේ මේ කොටසේ ප්‍රශ්නයක් දාලා තියෙනවා. ඔයාලගේ විභාගෙ තිබුණා නම් සහ මේ කොටස ඉස්කෝලේ කරලත් තිබුණා නම් අනිවාර්යෙන් මේ ප්‍රස්තාරය දාලා ඔය අවදි නම් කරන්න. ඔය උෂ්ණත්ව වගේයන් ලියන්න සමහර විට ඔය තැන්වල ඒවා අහලා ඇති. ඇඳ ගන්නකො. වෙලාවත් හරිනේ.
හරි නේද? තොර පුතේ මේ දැන් ලබන සතියේ ඉරිදා ඉඳලා ඔන්ලයින් ක්ලාස් එකක් උදේට නෑ. හරි. ඔයාලගේ සාමාන්‍ය වෙනත් පන්ති පටන් ගන්නවනේ කොහොමත්නේ. සහ අපේ ඉරිදට තිබුණු අනිත් ක්ලාස් ටික ඒ විදිහට පටන් ගන්නවා. ඒතකොට ඉරිදට නෑ ඔන්ලයින් ක්ලාස් එක. බය වෙන්න එපා. ඔන්ලයින් ක්ලාස් එකක් රැයට වැටෙන්නේ 6 ඉඳලා 8 වගේ. 6 ඉඳලා 8 නැතත් පැය එකමාරක විතරවත් ඔන්ලයින් ක්ලාස් එකක් 7:00 වගේ වෙනකන් අපි කරමු. හරි 7:00 පැය දෙකක් උපරිම පැය දෙකක් කරමු. ඊට වඩා කරන්නේ නැහැ. ඉරිදාට ඔන්ලයින් ක්ලාස් එකක් කොහොමවත් ආයේ වැටෙන්නේ නැහැ. ඒ ගැන බය වෙන්න එපා. හරිද? අපි තව චූටි මාතෘකා දෙකක් තියෙනවා පුතේ. ඒ දෙකක් ඉවර කරලාම ක්ලාස් එක නතර කරමු නේද? තව පොඩි මාතෘකාවක් දාලා තියෙනවා උතන අපරිණත කොම්පෝස්ට් වල ලක්ෂණ කියලා. ඊට පස්සේ ආයේ තියෙනවා තව කරුණු දෙකක් සටහන් කරගන්න කොම්පෝස්ට් නියමිත ආකාරයට නොසෑදීමට හේතු විදියට. හේතු දෙකක් තියෙනවා සටහන් කරගන්න. අපි ඒ ටිකත් ඉවර කරගමු. ඉවර කරලාම නතර කරමු. ඒතර ඔයාලට පුළුවන් ගෙදරින් ගොඩ ක්‍රමයේ කොම්පෝස්ට් සෑදීමේ ක්‍රියාවලිය මම සම්පූර්ණයෙන් නැවත විස්තර කරනවා. පියවර වශයෙන් කොම්පෝස්ට් හදන විදිහ විස්තර කරනවා. ඉතින් අපි මේ කතා කළේ කොම්පෝස්ට් ගොඩ තුල සිදුවන විද්‍යාත්මක ක්‍රියාවලියනේ. අපි කොම්පෝස්ට් හදන්නේ කොහොමද කියන එක තමයි ගොඩ ක්‍රමයේ ඇසුරු කරගෙන විස්තරාත්මකව දීලා තියෙනවා පියවර 7ක් ඔස්සේ. ඔයාලට පුළුවන් මේ පියවර 7 ගෙදරින් කියවා ගන්න. මම ඊළඟ සතියේ පොඩි පැහැදිලි කිරීමක් නැවත කරලා දෙනකල් ඊළඟ ඔන්ලයින් ක්ලාස් එකේ. හරි. අපි බලමුද පුතේ එහෙනම් අපරිණත කොම්පෝස්ට් වල ලක්ෂණ මොනවද කියන එක? හරි. ඒතර මෙන්න තියෙනවා ලක්ෂණ තුනක් මම දාලා. පළවෙනි එක කියනවා පුතේ අධිකව කාබනික අම්ල තිබීම. ඒ කියන්නේ දැන් අපරිණත කොම්පෝස්ට් කියන්නේ බොහෝ දුරට මේ වියෝජන ක්‍රියාවලිය පුතේ අතරමඟ නතර වෙලා තියෙන්නේ. ඒ කියන්නේ කොම්පෝස්ට් දක්වා යන්න තු ඊට අතරමඟ නතර වෙලා තියෙන්නේ. ඒතර මේ අතරමඟ නතර වෙනකොට මතක තියාගන්න කාබනික අම්ල සෑදීමක් වෙන්න පුළුවන්. ඒතර ඒක එක. ඊට දෙවෙනි එක කියනවා pH ගේ අවම හෝ ඉතා වැඩි. සමහරට pH ගේ ගොඩක් අඩු වගේක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් pH ගේ ගොඩක් ඉහළගේ එක තියෙන්න පුළුවන්. තුන්වෙනි එක කියනවා ලවණ සාන්ද්‍රණය ගොඩක් අධිකයි කියලා. ඒ නිසා මතක තියාගන්න අපි අපරිණත කොම්පෝස්ට් පොතේ ශාක වලට දැම්මොත් ඒ අධික කාබනික අම්ල ප්‍රමාණය නිසා වෙන්න පුළුවන්, අධික ලවණ ප්‍රමාණය නිසා වෙන්න පුළුවන්. මේ කොම්පෝස්ට් ශාක වලට විෂ වීමක් වෙන්න හැකියාවක් තියෙනවා කියනවා. පැහැදිලි නේද? right. අපි එන ඒ කරුණු තුන ඉස්සර සටහන් කරගමු. ලයන් පොතේ පළවෙනි කරුණ අධිකව කාබනික අම්ල තිබීම අධිකව කාබනික අම්ල තිබීම අධිකව කාබනික අම්ල තිබීම දෙක pH අගය අවම හෝ අවම කියන්නේ අඩු කියන අදහස pH අගය අවම හෝ ඉතා වැඩි අගයක් වීම pH අගය අවම හෝ ඉතා වැඩි අගයක් වීම ඉතා වැඩි අගයක් වීම ඉතා වැඩි අගයක් වීම තුන ලවණ සාන්ද්‍රණය අධික වීම ලවණ සාන්ද්‍රණය අධික වීම
ලවණ සාන්ද්‍රණය අධික වීම. යටින් තරු ලකුණක් ඇත්තේ ඒ තරු ලකුණෙන් ලියන්න මෙවැනි අපරිණත කොම්පෝස්ට් ශාකවලට යෙදීමෙන් ඒවා ශාකවලට විෂ වී ශාක මිය යා හැක. ඒවා ශාකවලට විෂ වී ශාක මිය යා හැක. පැහැදිලි නේද? ඔන්න අපරිණත කොම්පෝස්ට් වල ලක්ෂණ 3ක් ලියන්න කිව්වොත් ඒ ලක්ෂණ 3 පාට ලියා ගන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට පුතේ මේ විදිහට නියමාකාරයෙන් කොම්පෝස්ට් නොසැදෙන්න හේතු නැත්නම් අපරිණත කොම්පෝස්ට් හැදෙන්න හේතු දෙකක් තියෙනවා කියලා අපි ප්‍රධාන වශයෙන් කියනවා. එකක් තමයි කොම්පෝස්ට් ගොඩ තුල උෂ්ණත්වයේ ඔක්සිජන් මට්ටම ප්‍රමාණවත් නොවීම නැත්නම් අඩු ඔක්සිජන් ප්‍රමාණයක් තිබීම කියන එක. අනිත් එක තමයි ප්‍රමාණවත් තෙතමනයක්. දැන් ප්‍රමාණවත් කියන්නේ ප්‍රශස්ත තෙතමනයක් කියලා අපි කියමු. يعني සමහර තෙතමනය අඩු වුණත් ඒ වගේම තෙතමනය අනවශ්‍ය ලෙස වැඩි වුණත් ඔය අවස්ථා දෙකේදීම අපි කියනවා පුතේ නියම විදියට කොම්පෝස්ට් සෑදීමක් වෙන්නේ නැහැ. මම ඒක කලින්ම ඔයාලට පැහැදිලි කිරීමකුත් කරලා තිබුණේ. හරි. එහෙනම් අපි ලියමු ඒ කාරණා දෙකක්. එක කොම්පෝස්ට් ගොඩට අඩු ඔක්සිජන් ප්‍රමාණයක් ලැබීම දෙක කොම්පෝස්ට් ගොඩේ තෙතමන ප්‍රමාණය ඉතා අඩු හෝ ඉතා වැඩි වීම right. එහෙනම් අපි අදට උතනින් අතර කරමු. හරි. එතකොට මම අර කලින් කියපු කාරණා ටික මතක තියාගන්න. එතකොට හෙට ඉඳලා සාමාන්‍ය විදිහට ඔයාලගේ හෝල් ක්ලාස් ටික පටන් ගන්නවා. අය කියපු කලින් තිබුණු ටයිම් ටේබල් එකටම. එතකොට ඔන්ලයින් ක්ලාස් වලට සම්බන්ධ නොවුණු දරුවෝ ටික ඔයාලගේ යාළුවෝ ටික දැනුවත් කරන්න හෝල් ක්ලාස් වලට සම්බන්ධ කරගන්න. එයාලට කියන්න හෝල් ක්ලාස් එක පටන් ගන්න අලුත් පාඩමකින්. එතකොට මේ කරගෙන යන පාඩම දිගටම ඔන්ලයින් ක්ලාස් එකේ කරනවා. ඔන්ලයින් ක්ලාස් නතර වීමක් වෙන්නේ පැහැදිලි නේද? රයිට් පුතේ. එහෙනම් අදට අපි ක්ලාස් එක මෙතනින් නතර කරමු. ආයිබෝවන්.